ළමයි මට විනාඩියක් දෙන්න. හරි. හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? මට දෙන්නෙක් නම් කිව්වා එන්නේ නැත්තේ ඇයි කියලා. නමුත් මෙතන ඉන්නේ 38 37 දෙනෙක්. මම කවුරු හරි දන්නවද ඇයි කට්ටිය අඩු කියලා? හරි. කොහොම හරි අපි එහෙනම් ලෙක්චර් එක පටන් ගමු. හරි. අද හතරවෙනි ලෙක්චර් එක Introduction to Programming ICTC 1101.3. අද අපි කතා කරන්න යන්නේ Python වල තියෙන if else statements පිළිබඳව. අපි ගිය සතියේ Python ගැන කතා කරා. Python වල දේවල් කීපයක් ගැන කතා කරා. මේ සතිය අපි කතා කරන්න යන්නේ Python වල තියෙන if else statements පිළිබඳව. මම හිතනවා මෙතන ඉන්න IT කරලා තියෙන කට්ටිය නම් දන්නවා ඇති. නමුත් IT කරපු නැති කට්ටිය බොහෝමයක් ඉන්න නිසා අපි ඒක පොඩිම සිම්පල්ම තැන ඉඳන් පටන්ගෙන යමු. හරි. එතකොට Python ගත්තාම අපේ එක අපේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් අපි අපේ ජීවිතය තුළ විවිධ ඩිසිෂන් මේකින් කරනවා. නැත්නම් අපි තීරණ ගන්නවා අපේ ජීවිත කාලය තුළ. එතකොට අපේ එක දවසක් ගත්තොත් ඒ දවස තුලත් අපි බොහෝමයක් තීරණ ගැනීම සිදු කරනවා. එතකොට මෙතන කියලා වගේ we all make decisions throughout our day to day life. අපේ දිනදා ජීවිතේ අපි බොහෝමයක් තීරණ ගැනීම සිදු කරනවා. එතකොට උදාහරණයක් විදිහට අපිට හිතෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. කැම්පස් එක ළඟ ඉන්න ළමයෙක් නම් පයින් යන දුර ඉන්න ළමයෙක් නෙමෙයි නම් ටිකක් ළඟ ඉන්න කෙනෙක් නම් අපි හිතමු ඔයගොල්ලන්ට දැන් කියලා තේරුමක් නැහැනේ දන්නේ නැතුව ඇතිනේ. කොහොම හරි අපි හිතමු කිලෝමීටරයක් විතර ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් නැහැ මම කැම්පස් එකට පයින් යනවා. නැත්තම් කෙනෙක්ට හිතන්න පුළුවන් නැහැ මම කැම්පස් එකට යනවා 3 wheeler එකක් අරගෙන. ඔන්න ඔය විදිහට අපි එදිනෙදා ජීවිතේ කැම්පස් එක ගත්තොත් ඒකේ එදිනෙදා ජීවිතේ අපි එක එක තීරණ ගැනීම සිදු කරනවා. උදාහරණයක් විදිහට අපිට තව උදාහරණයක් ගත්තොත් අපිට බඩගිනි වෙලාවට අපි කනවා. එතකොට අපි ඩිසිෂන් එකක් ගන්නවා මට බඩගිනිද කියලා. බඩගිනි නම් මං කනවා. හරිනේ. ඔන්න ඔය වගේ යම්කිසි කන්ඩිෂන් එකක් නැත්නම් යම්කිසි දෙයක් සැටිස්ෆයි වුණොත් අපේ කන්ඩිෂන් එකක් සැටිස්ෆයි වුණොත් අපි යම්කිසි කාර්යයක් සිදු කරනවා.
තව උදාහරණයක් විදිහට අපිට කන්ඩිෂන් එකක් සැටිස්ෆයි වෙන්න පුළුවන් වහිනවා නම් මම 3 wheel එක යනවා වගේ. මම කැම්පස් එකට යනවා නමුත් වහිනවා නම් මේ වෙලාවේදී වහිනවා නම් මම 3 wheel එකකින් තමයි කැම්පස් එකට යන්නේ. මට බඩගිනි නම් මම කනවා. ඔන්න ඔය වගේ අපි decisions ගැනීම සිදු කරනවා වගේම ඔය වගේ ඔය same thing we have to do in Python. අපිට Python වලත් මේ තියෙන දේම කිරීමට අවශ්‍ය වෙනවා. හරි. අපි බලමු Python වලදී අපි කොහොමද මේ කියන දේ සිදු කරන්නේ කියලා. එතකොට Python වලට ආවහම අපි Python වල මෙතන topic එකේ if else statement කියලා තිබ්බට අපි මුලින්ම කතා කරන්නේ if statement එක ගැන විතරයි. ඊට පස්සේ අපි ඉස්සරහට යද්දි කතා කරමු if else ගැන. ඊට පස්සේ elif එක තියෙනවා. ඒ වගේ දේවල් පිළිබඳවත් අද මේ ලෙක්චරේදී අපි කතා කරනවා. එතකොට Python ගත්තහම නැත්නම් මේ Python if else statement එක ගත්තහම අපිට කියන්න අපිට අපේ අවශ්‍යතාවය කොහොමද Python වලින් පෙන්වන්නේ නැත්නම් අපි Python වලින් මේක ලියන්නේ කොහොමද කියන එක මුලින්ම බලන්න ඕන. එතෙන්දී we can write this code we can write this as a code but how කොහොමද මේ code එක ලියන්නේ අපිට අවශ්‍ය වෙන විදිහට. එතකොට මෙතන තියලා තියෙන මෙතන පළවෙනි image එකකින් ඔයගොල්ලන්ට පේනවා ඒකේ දාලා තියෙන තේරුම. ඔයා හිතුවොත් ඔයාට තේරෙනවා අපි starting නැත්නම් අපි පටන් ගැන්ම කියලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේනවා අපේ පටන් ගැන්ම මම මෙතන දාලා තියෙන්නේ කමෙන්ට් එකක් විදිහට. ඒක ඔයාට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඊට වගේ තමයි අපේ ඔක්කොම decision එක අරන් ඔක්කොම ඉවරනාට පස්සේ අපේ අවසානයක් තියෙනවා නැත්නම් end එකක් තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතනත් මම කමෙන්ට් එකක් දාලා දෙනවා end කියලා. එහෙනම් ඔය දෙක අතරතුරේ වෙන part එක. කියන්නේ මම තීරණයක් ගන්නවා are you hungry? answer එක yes නම් මම perform කරනවා යම් කිසි දෙයක්. ඒක තමයි eating කියන්නේ. එතකොට මම මෙතන දාලා තියෙනවා if you are hungry ඔයාට බඩගිනි නම් මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරන්න කියලා. නැත්නම් මෙන්න මේ දේ කරන්න කියලා මෙතන කියලා තියෙනවා. එතකොට අපේ Python ගත්තාම අපි මෙතන මේ you are hungry කියන එක කන්ඩිෂන් එකක් විදිහට නැත්නම් අපි මේක යම්කිසි අපි තීරණයක් ගන්න පදනම් වෙන දෙයක් තියෙනවානේ. අන්න ඔය දේ සලකා බැලීම මගින් තමයි අපි තීරණයක් ගන්න. ඔන්න ඔය කියන දේ අපි මෙන්න මෙතන පෙන්නනවා. නැත්නම් අපි ඒකට කියනවා text expression එක කියලා. මෙන්න මේ text expression එක අපිට මෙතනින් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ text expression එක හරිනම් නැත්නම් ඒක true නම් විතරයි මෙන්න මේ ඇතුලේ කියලා දීලා තියෙන දේ run වීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන කියන්නේ starting if you are hungry ඔයාට බඩගිනි නම් කනවා. eat ඊට පස්සේ මෙතනින් මේක ඉවර වෙනවා. එහෙනම් ඔන්න ඕක මම පොඩ්ඩක් කෝඩ් එකකින් ඔයාට ලියලා පෙන්නන්නම්. එතෙන්දී මම ලියනවා මම variable එකක් ගන්නවා hungry කියලා. හරිද? hungry කියලා variable එකක් අරන් මම ඒකේ value එකක් දානවා true. true කියලා දෙන්න හේතුව මොකද්ද? මම මෙතන boolean value එක boolean variable එකක් හදන්නේ. ඒ නිසා මම ඒක true කියලා දෙනවා. එහෙනම් මම මෙතන if condition එක දැම්මොත් if hungry මම කියනවා මෙන්න මෙහෙම කියලා. එතනින් මොකක්ද අදහස් වෙන්නේ? මෙතනින් අදහස් වෙන්නේ if hungry මෙන්න මේ කියලා තියෙන text expression එක නැත්තම් මේ condition එක satisfy වෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ condition එක true වෙනවා නම් මං කියනවා මෙන්න මේක print කරන්න කියලා. එහෙනම් මං අර කලින් කිව්වා වගේ ඔයාට බඩගිනි නම් කන්න. බඩගිනි නම් කන්න. ඔන්න ඔය වගේ මෙතෙන්දී if hungry මම print කරනවා I am eating කියලා. එහෙනම් මම මේක run කරොත් separate ඉන්න මම මේක run කරාම ඔයාලට පේනවා මෙතන output එක I am eating කියලා ආවා. නමුත් මෙන්න මෙතන තියෙන තර්කය නැත්නම් මෙතන තියෙන condition එක නැත්නම් මෙතන තියෙන text expression එක false වුණොත් නැත්නම් මෙතන true කියලානේ මම දුන්නේ.
මේ කියන්නේ මේ variable එකේ මම true කියලා value එක දුන්නේ. value එක true නිසා if true මේක sorry මේක සත්‍යයි නම් මෙන්න මේක print කරන්න කියලානේ තියෙන්නේ. එහෙනම් මම මෙතන false කරොත් මොනවා වෙයිද? මම මේක false කරොත් ඔයාලට පේනවා මෙතන output එකක් එන්නේ නැහැ. මොකද මෙතන output එකක් එන්නේ නැත්තේ? output එකක් එන්නේ නැති වෙන්න හේතුව තමයි මෙයා false නිසා. නැත්තම් මේ hungry කියන එක, නැත්තම් මේ text expression එක, නැත්තම් මේ condition එක false නිසා ඔයාලට පේනවා මේක false නිසා මේක print වෙන්නේ නැහැ. මේක print වෙනවා නම් print වෙන්නේ මොකක් නිසා මොකක් වුණොත් විතරද? ඒක print වෙන්නේ මේක true වුණොත් විතරයි. නැත්තම් ඔතන true වෙන්න හැම වෙලෙම මේකේ variable එක මේ false හරි true හරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි දන්නවා විවිධ හේතුන් තියෙන්න පුළුවන් අපේ condition එකක්. නැත්තම් අපි කියන දෙයක් හරියන්න. හරියන්න උදාහරණයක් විදිහට අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. අපි දන්නවා 1 සමානයි 1 කියලා. 1 1ට සමානයිනේ. 1 1ට සමානයි කියන එක හරි. හරි දෙයක් නැත්තම් සත්‍ය දෙයක්. ඔන්න ඔය වගේ සත්‍ය දෙයක් වුණත් අපිට පුළුවන් මෙන්න මෙතන ලබා දෙන්න. එතකොට ඕක කොයි වෙලේකදීවත් අපි හරියටම ලබා දෙන හැම දෙයක්ම විය යුතු නැහැ. නමුත් අපිට මෙන්න මෙහෙම දෙයක් කියලා අපි හිතමුකෝ. මම මෙතන දානවා මෙතන value එක මෙතන මම value කියලා දානවා. ඊට පස්සේ මෙතන මම දානවා value equals 1 මෙන්න මේක print කරන්න කියලා. එතෙන්දී ඔයගොල්ලෝ දැනගත යුතු තව දෙයක් තමයි ඔයා සාමාන්‍යයෙන් සමාන ලකුණ දාන්නේ value එකක් assign කරන්නනේ. මම ඒක කියලා දුන්නා. මෙන්න මේ value එකක් ඕනම value එකක් අපේ variable එකට assign කිරීම සඳහා අපි සමාන ලකුණ පාවිච්චි කරනවා. නමුත් ඔය value එකක් assign කරන්නේ නැත්නම් assign කරන්න විදිහ assign කරන්න පාවිච්චි කරනවා. නමුත් අපිට ඔය value එකක් සමානද කියලා බලන්න අවශ්‍ය නම් නැත්නම් දෙන values දෙකක් එක සමානද කියලා බලන්න අවශ්‍ය නම් අපි එතෙන්දී equals දෙකක් පාවිච්චි කරනවා. නැත්නම් සමාන ලකුණු දෙකක් පාවිච්චි කරනවා. ඔය සමාන ලකුණු දෙකක් පාවිච්චි කිරීම මගින් අපිට හැකියාව තියෙනවා මේකෙදි check කරලා බලන්න මේ values දෙක සමානද කියලා. එහෙනම් මම මේක run කරොත් මොනවා වෙයිද? ඔයාලට පේනවා මගේ මේ printing මේ print එක ඇතුලේ තියෙන දේ execute වෙනවා. මොකද මෙතන මේ condition එක හරි. condition එක හරියන්න හේතුව මොකද්ද? මෙතන value එක බැලුවොත් ඔයාලට පේනවා value එක string එකක් තියෙන්නේ. string value එක කීයද? 1යි. string value එක string එක ඇතුලේ තියෙන්නේ 1යි කියලා. ඒ එක මේකට සමානද කියලා තමයි මම check කරලා බලන්නේ. එතකොට string value එක නිසා මේකත් 1යි 1 1ට සමාන නිසා මට මේක print කරගන්න පුළුවන්. නමුත් මම මෙතන 2යි කියලා දාමු. එතකොට ඔයාලට පේනවා මෙතන output එකක් එන්නේ නැහැ. 2 කිව්වම output එක එන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ දෙක සමාන වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට මෙන්න මෙහෙම කියනවා වගේ. 1 2ට සමානයි කියලා. මේ දෙක සමාන නැහැ කියලා ඔයාලට ඔයගලන්ට පේනවනේ. ඒක සමානයිද කියලා කිව්වහම if this equals to this if this equals to this මේකට සමානයි නම් මේක print කරන්න කියලා කියන්නේ. මේ දෙක සමාන නැති නිසා මේක print කරන්න බෑ. නමුත් මම මෙතන එක තියෙද්දි මෙතන අපව එක දාන්න. එතකොට ඔයාලට පේනවා if this equals to this මේකට සමානයි නම් මේ දෙක සමානයිද? ඔව් සමානයි. සමාන නිසා මේක print වෙනවා. එහෙනම් ඔයාලට ලේසියෙන්ම පුළුවන් if condition එක පාවිච්චි කරලා if statement එක පාවිච්චි කරලා යම් කිසි condition එකක් satisfy වෙනවාද නැද්ද කියලා check කරගන්න කිසිම issue එකක් නැතුව. එතකන් ඔයාලට ලේසියෙන්ම පුළුවන් මෙන්න මේ if condition එකෙන් යම් කිසි මේකක් satisfy වෙනවද නැද්ද කියලා බලන්න. හරි. ඔතන තේරිච්ච නැති යම් කිසි දෙයක් තිබ්බද කාට හරි? මෙතන 26 36 දෙනෙක් ඉන්න 36 දෙනාගෙන් තේරිච්ච නැති දෙයක් තියෙනවා කාට හරි? තේරුම් නැද්ද දෙයක් තියෙනවා නම් chat එකෙන් අහන්නත් පුළුවන් නැත්නම් mic එක unmute කරලා කතා කරන්නත් පුළුවන්. මම හිතන්නේ හැමෝටම තේරලා තියෙනවා. එහෙනම් මෙතන ඔයාට මම exercises දෙකක් දීලා තියෙනවා.
ඒ එක්සර්සයිසස් දෙක කරලා ඒකේ එන අවුට්පුට් එක නැත්නම් අවුට්පුට් එක නෙමෙයි මේකේ කෝඩ් එක chat එකේ දාන්න. chat එකේ දාද්දි දෙකේම ආන්සර් එක එකපාර දාන්න. නැත්නම් මට ඇත්තටම හරි අමාරුයි බලා ගන්න. ඔයගොල්ලෝ කොහොමද ආන්සර්ස් දාන්නේ කියලා. ඒ වගේම තමයි ආන්සර් එක දාද්දි මට ඩිරෙක්ට් ආන්සර් එකක් දාන්න නැත්නම් ඩිරෙක්ට් මෙසේජ් එකක් විදියට දාන්න everyone කියලා ආන්සර් එක දාන්න එපා. මේක තාම සම්පූර්ණ කරපු නැති කවුරු හරි ඉන්නවද? කවුරු හරි නේ මට පේන දේ ඔක්කොම සම්පූර්ණ කරලා නැහැ වගේ. ආපහු ඒ පාර්ට් එක එක්ස්ප්ලেইন කරන්න ඕන නම් ඕගලන්ට කියන්න එක්ස්ප්ලেইন කරන්න කියලා. මෙතන කියලා තියෙන විදිහට ඔයගොල්ලෝ ඉන්පුට් කියන එක පාවිච්චි කරන්න ඕන. ඔයගලන්ට කියලා දුන්න ඉන්පුට් කියන ෆන්ක්ෂන් එක. ඒ ඉන්පුට් එක පාවිච්චි කරලා තමයි පාවිච්චි කරලා යූසර් දෙන ඉන්පුට් එක තමයි චෙක් කරලා බලන්න ඕන.
මෙතන කියන්නේ අපේ if condition එකේදී වෙන්නේ අර සාමාන්‍ය ජීවිතයේ ඔයාට ප්‍රශ්නයක් ආවහම ඔයා යම්කිසි solution එකක් ගන්නවානේ. උදාහරණයක් විදිහට වහින වෙලාවකදී ඔයාගේ හිතෙන් අහනවානේ මේ වෙලාවේ මට බස් එක යනවද නැත්නම් මම ත්‍රී වීලර් එකක් අරන් යනවද වගේ. ඔයාට ඔන්න ඔය condition එකම තමයි if එකේදීත් වෙන්නේ. sorry. ඔයා ඕක සිංහලෙන් නැත්නම් හිතෙන් ඔයාගේ අහනවා වගේ නැත්නම් ඔයා සිංහලෙන් මේ දේ වෙනවා නම් මෙන්න මේක කරන්න. අද සමන් ඉස්කෝලේට එනවා නම් මේක කරන්න. ඔය වගේ යම්කිසි දෙයක් කන්ඩිෂන් එකක් සැටිස්ෆයි වෙනවා නම් යම්කිසි දෙයක් කරන්න කියන එක තමයි අපි මේ if ස්ටේට්මන්ට් එකේදී කියන්නේ. එතකොට එතන මං කියනවා වගේ ඔයාට බඩගිනි නම් කනවා. එහෙනම් ඔන්න ඕක කොහොමද කෝඩ් එකෙන් ලියන්නේ? අර කෝඩ් එකෙන් ලියන්න නම් ඔයාට අනිවාර්යෙන් ඉංග්‍රීසි පාවිච්චි කරන්න වෙනවා. එතෙන්දී ඉංග්‍රීසියෙන් අපි කියන්නේ if you are hungry then you have to eat. ඔයාට බඩගිනි නම් ඔයා කන්න ඕන. හරිනේ? if you are hungry ඔයාට බඩගිනි නම් එහෙනම් ඕක ඔයා කෝඩ් එකෙන් ලියන්නේ if you are hungry if කියලා මෙතන condition එක තමයි you are hungry. ඔයාට බඩගිනිද? ඔයාට බඩගිනිද කියන නැත්නම් මේ බඩගිනි කියන එක condition එක අනුව තමයි ඔයාගේ ඇතුලේ මේක execute වෙන්නේ. නැත්නම් මෙන්න මේ part එකට යන්නේ මෙන්න මේකෙන් ඇතුලට පයින්නේ. if කියන එකෙන් මේක ඇතුලට පයින්නේ ඔයාගේ මෙන්න මේ කියන මෙන්න මෙතන කියලා තියෙන එක true නම් විතරයි. ඔයාට බඩගිනි වුණොත් විතරනේ ඔයා කන්නේ. ඔයාට බඩගින්න නැත්නම් ඔයා කන්නේ නැහැනේ. ඔන්න ඔය විදිහට ඔයා හිතුවොත් ඔයාට පේනවා මෙතනදී ඔයාගේ මෙතන මම ආපහු දාන්නම් hungry කියලා. hungry මේක true. if this is true ඒ කියන්නේ if hungry එතකොට hungry කියන්නේ true කියලා ඔයා දන්නවා. නැත්තම් මේක true කියලා දැම්මොත් ඔයා මේක true කියලා දාලා මේක run කරොත් ඔයාලට පේනවා මේක print වෙනවා. ඇයි ඒක print වෙන්නේ? if මෙන්න මෙතන condition එක නැත්තම් අපි කියන text expression එකේ output එක true වෙන්න ඕන. මේක true නැත්තම් boolean වලින් 1 වෙන්න ඕන. අනිවාර්යෙන්ම මේක condition එක satisfy වෙනවා නම් මෙතන මම false කියලා දැම්මොත් ඔයාලට පේනවා මේකේ output එකක් එන්නේ නැහැ. මොකද condition එක false නේ. එතකොට මෙතන එන්නේ හරියටම if condition එක satisfy වෙනවා නම් action. ඒ කියන්නේ මේ condition එක මේ කියලා තියෙන condition එක satisfy වෙනවා නම් condition එකක් satisfy වෙනවා නම් කියන්නේ true කියන එකනේ. හරි කියන එකනේ. ඔන්න ඕක satisfy වෙනවා නම් නැත්නම් මේ condition එක true නම් if condition මේ condition එක true නම් මෙන්න මේ action එක නැත්නම් මෙන්න මේ කරන්න කියන දේ මෙතන වෙන්න ඕන. මේක true නම් එතකොට ඔයාට මේ hungry කියන එක ඔයාට තේරෙනවා මේක true. එහෙනම් මම මෙතන hungry කියන එක මෙතනට දුන්නොත් variable එක මෙතනට දුන්නොත් මෙයාගේ value එක refer වෙන්නේ මේ true කියන එක. හරිනේ? එහෙනම් මෙතන මේ value එක print වෙනවා. නැත්තම් ඔයා මෙන්න මෙහෙම ගන්නවා. ඒක තමයි ඔයාගේ value එක hungry නැතුව මම මෙතන value කියලා ගන්න. value කියන එක මෙතන 1 නම් කියන්නේ value කියන අගය 1යි නම් මම මෙතන value අහනවා value එකට සමානද? එතකොට මෙයා කියනවා value එක එකට සමානයි නම් මොකද මෙතන value එක එක නිසා ඔයා දන්නවා මේක සමානයි මම එතන කියන්නේ සමානයි නම් එක print කරන්න. එතකොට මේක execute වෙද්දි පේනවා මෙයාගේ value එකත් එකයි මෙයත් එකයි මේක සමානයි. සමානයි කියන්නේ මේ condition එක satisfy වෙනවා. ඒ කියන්නේ condition එක හරි. සාර්ථකයිනේ condition එක. condition එක සාර්ථක නිසා මේක print වෙනවා. condition එක සාර්ථක නිසා. ඔන්න ඕක තමයි අපි if condition එකේදී කරන්නේ. මෙතන ළමයි 5 දෙනෙක් ළමයි 8 දෙනෙක් විතර තමයි answers දාලා තියෙන්නේ. අනිත් කට්ටියට තේරෙන්නේ නැද්ද නැත්නම් තව වෙලාවක් ඕනද ඒක try කරන්න. මොකද මේක ගොඩාක්ම basic දෙයක්. ඔයගලන්ට අර සාමාන්‍යයෙන් මෙන්න මේ දේ වෙනවා නම් මේක කරන්න කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. සහ ඔයගලන්ට ගිය සතියේ කරපු දේවල් වලත් knowledge එක ඕන. ඕනම lecture එකදී වගේ මේකෙත් ගිය සතියේ කරපු දේවල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ lecture එක ඉවර වුණාට පස්සේ මේක අමතක කරලා දාලා ඉන්න එපා. මොකද ඊළඟ සතියේ දේවල් practice කරන්න මේ සතියේම.
නැත්තම් ඕගලන්ටම තමයි අමාරු වෙන්නේ ඒක. තමන් තව විනාඩි 5ක් දෙන්නම් කරන්න බලන්න. මම මෙතන කියලා තියෙන පළවෙනි එකේ write a python code to check whether use input is equal to 5. use input equals to 5 කියන්නේ ඔයා use input කියන්නේ එතන use input කියන්නේ ගිය සතියේ මම කියලා දුන්නා වගේ user ගේ value එක input කරන්න දෙන්න ඕන. input කියන function එක පාවිච්චි කරලා user input කරන value එක අරගෙන ඒක check කරන්න ඕන. නැතුව වෙන values දීලා වැඩක් නැහැ. ඔයා වෙන hard code කරලා නැත්නම් program එකේම 5යි කියලා දීලා වැඩේ කරලා වැඩක් නැහැ. ඔයා අවශ්‍ය වෙන්නේ මං input කියලා function එකක් කියලා දුන්නා. ඒකට මං ඒ වෙලාවේ ප්‍රශ්න දුන්නා. ඒ ප්‍රශ්න ඔයගොල්ලෝ කරා. ඒ ටිකේ ඒ knowledge එක පාවිච්චි කරලා ගන්න පිළිතුර නැත්නම් user keyboard එකේ enter කරන value එක අරගෙන ඒක check කරලා බලන්න ඕනේ. Excuse me, sir. Sir, අපි second එකේදී විනාඩියක් කියන දරුවෝ දරුවෝ පොඩ්ඩක් මොකද්ද ඔයා කිව්වේ? sir මේ අපි second එකේදී input එකක් ගන්න එක අපි validate කරන්න ඕනේද මේ digit එකක්ද එහෙම කියලා? නෑ ඒක අවශ්‍යතාවයක් නෑ. ඒක ඩිජිට් එකක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඕනම ස්ට්‍රින්ග් එකක් දෙවෙනි එකේදී. හරි sir. හරි මම මේක කරලා පෙන්නන්නම් එහෙනම් මට පේන විදිහට තාමත් කට්ටියට කිසිම අවබෝධයක් නැහැ ඉන්පුට් කියන ෆන්ක්ෂන් එකෙන් මොකක්ද වෙන්නේ කියන එක. සහ මේකයි මේක මම කොච්චර කඩ කැඩෙනකන් රිදෙනකන් කිව්වත් උගලන්ට මට පොවන්න බැහැනේ. ඒකයි මම ඔයගලන්ට කියන්නේ මම දෙන ප්‍රශ්න කරන්න. ටියුටෝරියල් ක්ලාස් එකේදී දෙන ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කරලා විතරක් ටියුටෝරියල් ක්ලාස් එකට එන්න. මොකද ටියුටෝරියල් ක්ලාස් එකට ඇවිල්ලා ඒ ඉන්න මිස් කරන එක බලාගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක IT කියන්නේවත් ප්‍රෝග්‍රෑමින් කියන්නේවත් බලාගෙන ඉඳලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන් ප්‍රැක්ටිස් කරන්නම ඕන. මොකද මෙතන දැන් මගෙන් ප්‍රශ්න අහන නැත්නම් මේකට හරියට උත්තර දෙන ළමයි කවුරුවත් උපතින් මේක ඉගෙනගෙන ආවේ නෑනේ. ඒගොල්ලෝ ඉපදෙද්දි Python තිබ්බා. නමුත් ඒගොල්ලෝ ඉපදෙද්දි Python දැනගෙන ආව නෙවෙයිනේ. ඒගොල්ලෝ try කරලා තමයි මේ දේ කරගත්තේ. ඒගොල්ලොත් කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට බැරි වෙන්න බැහැනේ කරගන්න බැරි කට්ටියට. මොකද ඒගොල්ලොත් ඕගොල්ලන්ගේ වයසෙම ඕගොල්ලෝ විදිහටම ඉගෙන ගත්ත කට්ටිය. ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ try කරන එක. ලෙක්චර් එකට ඇවිල්ලා ලෙක්චර් එක අහගෙන ඉඳලා තේරුමක් නැහැ. ලෙක්චර් එකට ඇවිල්ලා ලෙක්චර් එක අහන් ඉන්නවා වගේම දෙනේව try කරලා බලන්න. මේ දෙනේවා try කරලා ඒවයි answers අරගෙන මම answers දුන්නාම ඒවත් එක compare කරලා බලන්න. වැරදුනේ කොතනද කියලා බලන්න. වැරදුනා නම් ඒක ආපහු වරදින් නැති වෙන්න ඔයාටම note එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ වැරදුනා.
ආයෙ මම ඒක කරන්නේ නැහැ. එතකොට මේකේ හරි උත්තරේ ඉන්නේ මේක. ඔය හැම දෙයක්ම ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. ඒ දේ කරගන්න නැතුව මම මේක ඉන්පුට් කියන එකම මම දවස් 10ක් අරගෙන ඔයගලන්ට කියලා දුන්නත් ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඒක ඔයගලන්ගේ සයිඩ් එකෙන් අනිවාර්යෙන් විය යුතු දෙයක්. ඒ නිසා කරුණා කරලා ඒක කරන්න නැත්නම් ඇත්තටම ඔයගලන්ටත් අමාරු වෙයි IT එක තව ඉස්සරහට යද්දි. IT වලදී අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ සයිඩ් එකෙන් දෙයක් කළ යුතුම තමයි. IT නෙමෙයි ඕනම කෝස් එකකදී. මොකද කටපාඩම් කරන්න බෑනේ. අනිවාර්යෙන් අනිත් දේවල් වලත් ඔයගොල්ලෝ මොකද කැම්පස් ආවෙත් යම්කිසි වැඩක් කරලානේ. ඒ නිසා මෙතනත් ඒ දේ කරන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ write a Python code to check whether use input is equal to 5. check whether use input is equal to 5. පහට සමානද කියලා බලන්න ඕන user input කරන ඕනම දෙයක්. එතකොට මම මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මම මුලින්ම කරන්න ඕනේ user ට දෙන්න ඕන ඔයා මොන හරි input කරන්න කියලා. එතකොට මම මේක value කියලා මම variable එක මේක save කරන්න ගත්තොත් මම මුලින්ම කරන්න ඕන user කියන්න ඕන please enter something. user කියන්න ඕනේ ඔයා මෙතන මොන හරි enter කරන්න කියලා. මොකද user මෙහෙම කියන්නේ නැතුව user මොකුත් enter කරන්නේ නැහනේ. ඒ වගේම තමයි මම මෙතන කියලා තියෙන විදිහට write a Python code to check whether use input is equal to 5. 5 කියන්නේ එතකොට integer value එකක්. නැත්නම් පූර්ණ සංඛ්‍යාවක්. ඔන්න ඔය integer value එකක්ද කියලා බලන්න ඔයාට කරන්න ඕන මෙන්න මේ int කියන. නැත්නම් int කියන function එක මම කියලා දුන්නා. අපේ ඕනම input එකක් අපිට convert කරන්න පුළුවන් කියලා integer value එකකට නැත්නම් පූර්ණ සංඛ්‍යාවකට මෙන්න මේ convert කරාට පස්සේ එන value එක තමයි මෙතන value කියලා මම save කරගන්නේ. නැත්නම් එක්කෙනෙක්ට ඒක තේරුම් ගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් value කියන එක මෙහෙම තියාගෙන ඊට පස්සේ මම ගන්නවා මේකේ int value කියලා අලුතෙන් variable එකක් හදාගන්න. ඒකට එන්නේ int කියන එකට pass කරනවා මගේ value එක. int value කියන එක. එහෙනම් ඕක මම pass කරගත්තට පස්සේ මම මේක check කරලා බැලුවොත් මට පුළුවන් මේකේ type එක check කරලා බලන්න. type එක check කරාම මට කියනවා මේක integer එකක් කියලා. ඒ වගේම මට පුළුවන් මේකේ type එක check කරගන්න නැතුව මේක print කරලා බලන්න මොකක්ද output එක කියලා. මේක මම මෙහෙම දැම්මොත් මම user මම දෙනවා මෙහෙම සංඛ්‍යාව. එතකොට ඔයාලට පේනවා මෙතන print එකක් එන්න ඕන. ඔයාලට පේනවා class එක නැත්නම් මෙතන type එක integer එකක්. පූර්ණ සංඛ්‍යාවක්. ඒ වගේම තමයි ඒකේ value එක මොකක්ද කියලා දාලා තියෙනවා. user input කරපු value එක තමයි මෙතන මට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම මෙතන කියලා තියෙන්නේ මොකක්ද? user input කරපු value එක 5ට සමානයි නම් input value is equal to 5 කියලා print කරන්න කියලා. එහෙනම් ඔයා මොකද්ද මෙතනදි කරන්න ඕනේ? ඔයා දැනටම value එක අරගෙන තියෙන්නේ. ඔයා value එක අරගෙන තියෙන නිසා ඔයා බලන්න ඕනේ if int value is equals to 5 5ට මේ සමානයි නම් print පහට සමානයි නම් මම මෙන්න මේ විදිහට print කරනවා. දැන් මම මේක run කරලා මම මෙතන 10යි කියලා දානවා. මට output එකක් එනවද? output එකක් එන්නේ නැහැ. මොකද මම මෙතන input කරේ මොකද්ද? 10 කියලා. එතකොට මට මෙතන input එක ආවේ මම මේක 10 කියලා තමයි input උනේ. ඒක string එකක් විදිහට තමයි input උනේ. නැත්නම් text data එකක් විදිහට තමයි input උනේ. input උනාට පස්සේ මම මේක integer එකක් නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් විදිහට වෙනස් කරගන්න. එතකොට මෙයාගේ value එක මොකක්ද? පූර්ණ සංඛ්‍යාවක් 10 කියන ඉලක්කම විතරයි එන්නේ. ඊට පස්සේ මම මෙතන බලනවා මෙන්න මෙතන මම if එකේදී බලනවා 10 සමානයිද 5ට. මොකද මෙතන මම int value එක දීලා තියෙන්නේ 10 5ට සමානයිද මේක සමානයිද නැහැ. අසමානයි. අසමාන නිසා මේක print වෙන්නේ නැහැ. මොකද මේක success වුණොත් නැත්නම් මේක true වුණොත් නැත්නම් මේක සමාන වුණොත් විතරයි මෙතන output එක එන්නේ. නමුත් දැන් මම ආපහු පාරක් run කරනවා මම මෙතන 5යි කියලා දෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන output එක ආවා value is equal to 5 කියලා. ඇයි ඒක output එක ආවේ? මම මෙතන 5යි කියලා input කරාම මෙයාගේ value එක කීයද ආවේ? string value එකක්. නැත්නම් text data එකක් විදිහට 5යි කියලා ආවා. ඔය 5යි කියලා ආපු value එක මම integer එකක් නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් විදිහට වෙනස් කරගත්තාම මගේ පූර්ණ සංඛ්‍යාවය 5යි කියලා තමයි එන්නේ. එතකොට මම මේ පූර්ණ සංඛ්‍යාවය මෙතන තියෙන 5ට සමානයිද කියලා බලනවා. 5 5ට සමානයිද? True. මේක 5 5ට සමානයිනේ.
පහ පහට සමාන නිසා තමයි මෙතන value is equals to 5 කියලා මට ආන්සර් එක ආවේ. එහෙනම් ඔන්න ඔය දේ තමයි ඔයාලට කරන්න කියලා මෙතෙන්දි කියලා තියෙන්නේ. එතකොට ඔයාලට ලේසියෙන්ම කරන්න තිබ්බේ මොකද්ද? ඔයා user කියලා යම්කිසි දෙයක් input කරගන්න ඕන. ඒ input කරගන්න එක integer එකට convert කරන්න ඕන. convert කරාට පස්සේ check කරලා බලන්න ඕන මේ converted value එක සහ ඒ converted value එක පහට සමානයිද කියලා. පහට සමාන නැත්නම් මේක print වෙන්නේ නැහැ. පහට සමානයි නම් මේක printed කියලා output එක එනවා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඒකේ output එක ගන්න. දෙවෙනි question එකේදී තියෙන්නේ write a Python code to check whether the length of a string is longer than 5. length එක ගන්න ඔයගොල්ලන් දන්නේ නැති වෙන්න පුළුවන්. length එක ගන්න දන්නේ නැත්නම් ඔයාලට ලේසියෙන්ම පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඒක ගන්න. නමුත් දැන් මම කියලා දෙන්නම් කොහොමද ඔයා Python වල length එක හොයන්නේ කියලා ඕනම string එක නැත්නම් ඕනම text data එකක. ඒ සඳහා මට මුලින්ම අවශ්‍ය වෙන්නේ මම user කියන්න එපැයි යම්කිසි value එකක් input කරන්න කියලා. එතකොට මම user input එක දැම්මා. දාලා මම කියනවා enter something. enter something කියලා මම දැම්මා. දාලා ඉවර වෙලා මෙතන මම කියනවා මෙතන මම ගන්න ඕන length එක කීයද කියලා. මම length කියලා අරගෙන මේකේ length එක කොහොමද ගන්නේ? කියන්නේ ඔයා මෙතන value එකක් input කරොත් අපි හිතමු ඔයා input කරපු value එක hello කියලා ඔයා input කරන්නේ. මෙන්න මේ input කරපු value එක. නැත්නම් මේක text data එකක් නේ. මෙන්න මේ text data එකේ characters කීයක් තියෙනවද කියන එක තමයි length එක කියන්නේ. මේකේ දිග කියන්නේ මේකේ තියෙන number of characters. ඔන්න ඔය number of characters වලට බලන්න පුළුවන් Python වල තියෙන len කියන function එකෙන්. මෙන්න මේ len කියන function එකෙන් ඔයාලට පුළුවන් ඔයා value කියන එක input කරොත් ඔයාට මේකේ output value එක එන්න ඕනේ කීයද? 1යි 2යි 3යි 4යි 5යි. මොකද hello කියන අකුරු 5යි තියෙන්නේ. එහෙනම් මෙතන output එක එන්නේ 5යි කියලා. මම මෙතන print කරලා බලන්න මෙතන ඇත්තටම value එක 5 එනවද කියලා. මේක දැම්මා. දාලා මම මේක run කරා. run කරාට පස්සේ මට type කරන්න කියන දෙයක් මම hello කියලා type කරා. ඔයාලට පේනවා මට output එක ආවේ 5යි. මොකද මගේ මේ len කියන function එකෙන් input එකෙන් දෙයක් input කරගන්නවා වගේ len කියන function එකෙන් ඔයාලට පුළුවන් මේ value කියන එකේ save වෙලා තියෙන value එකේ දිග කොච්චරද කියලා බලා ගන්න. එහෙනම් ඔයාලට මෙතන කරන්න තියෙන්නේ මොකක්ද? if දැන් මෙතන length එක 5ට වඩා විශාලයි නම් මම මෙතන කියන්නේ 5ට වඩා විශාලයි නම් check whether the string is longer than 5. 5ට වඩා විශාලයි නම් මම කියනවා longer than 5 කියලා. 5ට වඩා විශාලයි නම් string එක 5යි කියලා එන්නේ. එහෙනම් මම මෙතන hello කියන එක output type කරනවා. output එකක් එයිද? output එකක් එන්න විදිහක් නැහැ නේද? මොකද 5 5ට වඩා විශාල නැහැනේ. 5 5ට සමානයි. නමුත් 5ට වඩා විශාල නැහැ. ඒ නිසා මෙතන longer than 5 කියලා එන්නේ නැහැ. නමුත් මම hello 1 2 3 කියලා දෙන්න. hello 1 2 3. එතකොට මෙතන තියෙනවා 8ක්. 8 5ට වඩා විශාලද? 8 5ට වඩා විශාල නිසා මට මෙතන output එක පේනවා මෙන්න මේ විදිහට. 8 5ට වඩා විශාල නිසා. 8 5ට වඩා විශාල කියන්නේ මෙතන මම input කරේ 1 2 3 කියලා. එතකොට length එක ආවේ 8යි කියලා. 8 5ට වඩා විශාලද? විශාල නිසා print කියලා print එක execute වුණා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් Python වල මෙන්න මේ කරගන්න. හරි. ඔය කියලා දීපු එකත් තේරිච්ච නැති කට්ටිය හිටියද? ඒකත් තාම තේරෙන්නේ නැති කට්ටිය. තේරෙන්නේ නැත්නම් කරුණාකරලා ඔයගලන්ට කියන්න පුළුවන් මයික් එක අන්මියුට් කරලා කියන්නේ නැත්නම් chat එකේ හරි දාන්න අනේ නිසා මට තේරෙන්නේ නැහැ තාම කියලා. අපිට මේ විදිහට ලියන්න පුළුවන්. මෙහෙම අවශ්‍ය නැහැ හැම වෙලෙම variable එකකට දාගන්න. ඔයාලට මේක මෙතන කෙලින්ම මේක ගලවලා
මෙතන දාන්නත් පුළුවන්. වැඩ කරනවා අනිවාර්යෙන්. නමුත් තේරෙන්නේ නැති කට්ටියට ඒක ලේසියෙන් තේරුම් ගන්න තමයි මම මේක මේ විදිහට දැම්මේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මම හිතනවා කට්ටියටම දැන් තේරෙන්නේ නැති කියලා. තේරුම්ච්ච නැති කට්ටිය ඉන්නවනම් අනේ කරුණා කරලා ඔයගොල්ලෝ ඒ දේ කරලා බලන්න. මොකද මේ තියෙන දේවල් ආපහු මම ඔයගොල්ලන්ගේ වීඩියෝ එක දානවානේ. වීඩියෝ එක දැම්මහම මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බලලා ඒකට අවශ්‍ය දේවල් කරන්න. ඒකේ තියෙන දේවල් ආපහු බාරක් ප්‍රැක්ටිස් කරන්න. ඔයගොල්ලන් ටියුටෝරියල් එක දාන නිසා ටියුටෝරියල් එකේ තියෙන ක්වෙස්චන්ස් කරන්න. කරලා ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මේ ඩිග්‍රී එක නෙවෙයි ඔයා මොන ඩිග්‍රී එක කරත් ITද ඔයා මොන දේ කරත් කරන්න බෑ. මොකද ඔයාගේ පැත්තෙන් කැපවීමක් නැතුව අනිවාර්යෙන් මේ දේ කරගන්න බෑ. ඒ නිසා තේරෙන්නේ නැති කට්ටිය පුළුවන් තරම් try කරන්න. ගිය සෙමෙස්ටර්ස් ගිය අවුරුදු වලත් ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලා හිටිය තේරුම් ගන්න අමාරු. නමුත් ඒගොල්ලෝ කවදාවත් අතෑරියේ නැහැ. ඒගොල්ලොත් පුළුවන් තරම් try කරා. try කරලා දැන් ස්පෙෂල් සිලෙක්ටඩ් එකක් ඉන්නවා. බැරි කමක් නැහැ. ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ලේසි මේ දේවල් කරන එක. මොකද ඔයගොල්ලන්ට අවශ්‍ය ඔක්කොම දේවල් මම අයියා කෝඩින් එකේ දානවා. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ හොයා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට ෆැසිලිටිස් දෙන නිසා ඒ හැමදේම කරලා බලන්න. නැත්තම් අනේ මට තේරෙන්නේ නැහැ කියලා හිටියොත් නම් කවදාවත් තේරුම් ගන්න බෑම තමයි. හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඊළඟ දේ. මොකක්ද ඊළඟ දේ? ඊළඟ දේ තමයි අපි දන්නවා අපිට දැන් අපේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වුණොත් විතරයි අපි මේ දේ කරන්නේ. නැත්තම් අපිට බඩගිනි වුණොත් විතරයි අපි කන්නේ. නමුත් බඩගිනි වුණ නැත්තම් මොකද කරන්නේ? බඩගිනි වුණ නැත්තම් අපිට කරන්න තියෙන්නේ අපි කර කර හිටපු වැඩේ කන්ටිනියු කරන්න. ඔයා පාඩම් කර කර ඉන්නකොට ඔයාගේ හිත එකපාරට ආනවා අපිට බඩගිනිද කියලා. නැත්තම් ඔයාගේ හිත පැත්තකින් තියමුකෝ. අම්මා ඇවිල්ලා අහනවා කියමුකෝ. අම්මා ඇවිල්ලා අහනවා පුතේ දුවේ ඔයාට බඩගිනිද කියලා. ඔයා බඩගිනි නම් ඔයා කිව්වොත් අම්මා අහනවා are you hungry? ඔයා බඩගිනිද කියලා කිව්වොත් ඇහුවොත් ඔයා කියනවා බඩගිනි. බඩගිනි නම් මොකද කරන්නේ? අම්මා ඔයාට කෑම ගෙනල්ලා කවනවා නැත්තම් කෑම ගෙනල්ලා දෙනවා ඔයා කනවා. නමුත් ඔයාට ඒ වෙලාවේ බඩගිනි නැත්තම් ඔයා මොකද කරන්නේ? පාඩම් කරගෙන හිටියේ. එතෙන්දී ඔයා බඩගිනි නැත්තම් ඔයා මොකද කරන්නේ? පාඩම් කරන එක කන්ටිනියු කරනවා. එහෙනම් මෙතෙන්දී අපිට ඊළඟ තියෙන දේ තමයි අපේ කන්ඩිෂන් එක සැටිස්ෆයි උනේ නැත්නම් කලින් අපේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වුනේ නැත්නම් අපිට අවුට්පුට් එකක් ආවේ නැහනේ. නමුත් අපේ කන්ඩිෂන් එක ඇත්තටම සැටිස්ෆයි වුනේ නැත්නම් අපිට යම්කිසි දෙයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි එතෙන්දී පාවිච්චි කරනවා else කියන statement එක. එහෙනම් මෙතන ඔයගොල්ලන්ට පේනවා we use else statement to do something if the given condition does not satisfy. අපි else statement එක පාවිච්චි කරනවා යම්කිසි දෙයක් කරන්න අපි දීලා තියෙන condition එක satisfy වෙන්නේ නැත්නම් අපි ඒක satisfy වෙන්නේ නැත්නම් ඒක සඳහා දෙයක් කරන්න අපි else කියන condition එක පාවිච්චි කරනවා. නැත්නම් else කියන statement එක පාවිච්චි කරනවා. ඕක සඳහා මම පොඩි example එකක් ඔයගලන්ට ආපහු කරලා පෙන්නන්නම්. පළවෙනි එකම මම ආපහු copy එකක් කරගන්නම්. copy එකක් අරගෙන මම මෙතන ඒක ආපහු පාරක් paste කරනවා. මෙතෙන්දි මට මොකක්ද කිව්වේ? මෙතන කිව්වේ please enter something. මේක 5 එනවද කියලා තමයි මම මෙතන බැලුවේ. නමුත් මෙතන 5 ආවේ නැත්නම් කියන්නේ else if මේක වෙනවද වෙන්නේ නැත්නම් කියන එක තමයි else. වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්න ඕන? print you have to tell value is not equal to 5. එතකොට අපි කියනවා value is not equal to 5. value 5ට සමානයි නම් මොකද කරන්නේ? value is equal to 5 කියනවා. 5ට සමාන නැත්නම් මොකද කරන්නේ? value is not equal to 5 කියලා කියනවා. එහෙනම් මම මේක run කරොත් මට value එක දාන්න කියලා එනවා. මම 5යි කියලා දෙනවා. value is equal to 5 කියලා එන්නේ. නමුත් මම 5 නැතුව වෙන සංඛ්‍යාවක් දුන්නොත් මම 10 කියලා දුන්නොත් ඔයාලට පේනවා දැන් value is not equal to 5 කියලා එන්නේ. නමුත් කලින් මම 10යි කියලා දුන්නා නම් මගේ output එක ආවේ මොකක්ද? කිසිම output එකක් ආවේ නැහැ. මොකද මගේ ඒ වෙලාවේ output එක ආවේ නැත්තේ ඇයි? මෙන්න මේ else කියන block එක තිබ්බේ නැහැ. නැත්තම් else කියලා දේ මෙන්න මේක උනේ නැත්නම් මොකද්ද කරන්න කියන එක කියලා තිබ්බේ නැහැ. මේක කියලා තිබ්බේ නැති නිසා මෙතෙන්දී output එකක් ආවේ නැහැ. නමුත් දැන් මම මෙතන කියලා තියෙනවා value is not equal to 5 කියලා කියන්න මේක සමාන නැත්නම් value is not equal to 5 කියලා කියන්න කියලා මම මෙතන දාලා තියෙනවා. එහෙනම් ඒක දාලා තියෙන නිසා මෙතන මට output එක එනවා value is not equal to 5 කියලා. එහෙනම් else එකෙන් අපිට පුළුවන්
අපේ මේ if condition එකෙන් satisfy වෙන්නේ නැති වුණොත් මේක ඇතුළට ගියේ නැත්නම් එන ඕනම එකක් මෙන්න මේක ඇතුළට යනවා. මේක satisfy වුනේ නැත්නම් ඕනම එකක් else එක ඇතුළට යනවා. එහෙනම් ඕකට තමයි අපි කියන්නේ else statement එක කියලා. එහෙනම් ඒකෙත් මම exercise එකක් දාලා තියෙනවා. Write a Python script to get marks of a student. ඒ කියන්නේ අපි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලකුණු ගන්න ඕන. ස්ටුඩන්ට්ගේ ලකුණු ඔයා හાર્ඩ් කෝඩ් කරලා වැඩක් නැහැ. ඔයාගේ ස්ටුඩන්ට්ගේ ලකුණු එයාට ඉන්පුට් කරන්න පුළුවන් වෙන්න ඕනේ කීබෝඩ් එකේ. එයා ලකුණු ඉන්පුට් කරාම check whether he or she is passed or not. මේ ළමයා පාස් වෙලාද නැද්ද කියලා බලන්න පුළුවන් වෙනවා. එතකොට පාස් නම් ඔයා print කරනවා පාස් කියලා, පාස් නැත්නම් ඔයා print කරනවා fail කියලා. මේ if else conditions මෙතන මේ මීමයක් දාලා දෙනවා if else conditions everywhere. අපි හැම තැනදීම ඔයා ඕනම කෝඩ් එකක් කරන්න ගියොත් අනිවාර්යෙන්ම බොහෝ වෙලාවට පාවිච්චි කරනවා if else conditions. ඒ නිසා if else conditions අනිවාර්යෙන්ම හොඳට හදාගන්න. මොකද ඉස්සරහට අපිට ඒක සෑහෙන්න වැදගත් වෙනවා. දැන් කරන්න බලන්න එක්සර්සයිස් එක කරලා chat එකේ දාන්න. chat එකේ දාද්දි ඔක්කොම එකපාර දාන්න කෑලි කෑලි දාන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ යාළුවොත් එවර නිසා එක එක තැන් වලින් තමයි ඔයගොල්ලන්ගේ කෝඩ් පාර්ට් එක අහුවෙන්නේ. ඒ නිසා ඔක්කොම එකපාර ටයිප් කරලා දාන්න. ඒ වගේම තමයි මම අර කලින් එකේදී start මෙතන දාලා තිබුණා start end කියලා. මේක ඇත්තටම එහෙම කමෙන්ට් කරන්න ඔයාලට අවශ්‍යතාවයක් නැහැ. ඒක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ මම මෙතන අර ඔයගොල්ලන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න විතරයි starting end කියලා මේ start end කියලා කමෙන්ට්ස් දෙකක් දැම්මේ. ඒක තියෙන්න අත්‍යවශ්‍ය නැහැ. දැනට answers දාපු කට්ටියගේම answers හරි. අනිත් කට්ටියත් ඒ වගේ answers දාන්න. ඔයා try කරන තරමට තමයි ඔයාලට මේ දේ පුළුවන් වෙන්නේ.
හරි දැන් නම් කට්ටිය දාලා තියෙන ආන්සර්ස් හරි කරන් කියා Wi-Fi නැතුව join වෙන්න බෑ කියලා තියෙනවා මම ඔයගලන්ට රෙකෝඩින් එක දානවා ඒ නිසා issue එකක් නැහැ නමුත් ඔයගලන්ගේ attendance නම් මට ෂුවර් නැහැ මෙතන කී දෙනෙක් ඉන්නවද කියන එක මොකද ඔයගොල්ලෝ දන්නේ ඔයගලන් බැච් එකේ සාමාන්‍යයෙන් මේ කට්ටියම දැනගෙන ඉන්න බැච් එකේ කී දෙනෙක් ඉන්නවද කියලා ඔයගලන්ගේ IT කරන කට්ටිය යාළුවෝ කතා කරගන්නවත් ඕනේ අඩුම ගානේ ඒ නිසා පොඩ්ඩක් ඒක දැනගන්න කී දෙනෙක් ඉන්නවද කියලා සහ මෙතන අද රිවිඳු නැති නිසා කවුරු හරි පොඩ්ඩක් මට පණිවිඩයක් දෙන්න චෙක් කරලා රිවිඳුත් එක්ක සහ අනිත් කට්ටියත් එක්ක චෙක් කරලා ඇයි මෙතන 36 දෙනෙක් විතරක් ඉන්නේ කියලා. මොකද ඕගොල්ලන්ගේ බැච් එකේ 60ක් ඉන්නවා හරිනම් නමුත් 60ම දැන් available නැතුව ඇති. 60 දෙනාගේ සමහර කට්ටිය මේක කෝස් එක දාලා ගිහිල්ලා ඇති. නමුත් පොඩ්ඩක් හරියටම චෙක් කරලා බලන්න කවුන්ට් එකක් අරගෙන කී දෙනෙක් මේකේ ඉන්නවද කියලා. ඒකත් බලලා මට පොඩ්ඩක් දැනුම් දෙන්න. හරි අපි මේක කරලා බලමු. මෙතන නම් දාන හැමෝගේම ආන්සර්ස් හරි. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියා ඉන්පුට් එක පාවිච්චි කරලා නැති. මම ඉන්පුට් එක පාවිච්චි කරන්න කියලා හැම වෙලේම කියන්නේ ඔයගලන්ට ඒවා ඉස්සරහට වැදගත් වෙන නිසා. මොකද ඉන්පුට් එකට වඩා දේවල් ඔයගලන්ට ඉස්සරහට අවශ්‍ය වෙනවා කරන්න. ඒ නිසා අපි මුලින්ම බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් මෙතන මුලින්ම අපි කරන්න ඕනේ මාක්ස් ගන්න එකනේ. මම මේක ගත්තා. මම ඉන්පුට් කරනවා. මම යූසර් කියනවා enter your marks. මම කියනවා marks enter කරන්න. enter කරලා මම කරන්නේ එන mark එක integer එකක් විදියට දාගන්න. අපි බොහෝ වෙලාවට integer එකක් නැත්තම් කැමති නම් float එකක් දාගන්න කිසි issue එකක් නැහැ. නමුත් මම මෙතන integer එකක් පාවිච්චි කරන්නම් ඒක ලේසි වෙන්න. ඊට පස්සේ මම මොකද කරන්නේ මට මෙතන මාක්ස් ඇවිල්ලා තියෙන නිසා use input කරපු ගමන් මෙතන මාක්ස් නැත්තම් එයාගේ ලකුණු වෙනවා. ඔය ලකුණු ටික මම check කරලා බලන්න ඕනේ 70ට වැඩි 70ට සමානයි හෝ වැඩිද නැත්තම් 70ට අඩුයිද කියලා. එතකොට මම කරන්නේ if marks විශාලයි හෝ සමානයි 70. 70 විශාලයි හෝ සමානයි නම් මම කියනවා print කරන්න pass. 70 සමාන විශාලයි හෝ සමාන නැත්නම් මම කියනවා print fail. නොචරයි ගන්න දෙයක්. එතකොට අපි මාක්ස් ගත්තා. ඒක ඉන්ටිජර් එකක් විදිහට හැදුවා නැත්නම් ෆ්ලෝට් එකක් විදිහට හදාගන්න කිසිම ඉෂුව එකක් නැහැ. හදාගත්තට පස්සේ මාක්ස් 70ට වඩා වැඩිද? වැඩි නම් පාස් කියලා දෙන්න. මාක්ස් 70ට වඩා වැඩි හෝ සමානයි නම් පාස් කියලා දෙන්න. වැඩි හෝ සමාන නැත්නම් ෆේල් කියලා දෙන්න. එහෙනම් මම මේක රන් කරනවා. රන් කරාම මට ලකුණු කීයද කියලා අහනවා. මම ලකුණු 95යි කියනවා. පාස් කියලා මට අවුට්පුට් එක එනවා. මෙතන මම අපව මේක රන් කරනවා. මම ලකුණු දෙනවා 32යි කියලා. මට එනවා ෆේල් කියලා අවුට්පුට් එක. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් Python වල condition එකක් evaluate කරලා නැත්නම් අපේ condition එකක් නැත්නම් අපේ text expression එක අපි බලලා ඒක සාර්ථකයි නම් දෙයක් කරන්නත් එය අසාර්ථකයි නම් තවත් දෙයක් කරන්නත්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට හැකියාව තියෙනවා Python වලදී if else statements පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඕකට වඩා තව පොඩි වෙනස්කමක් තියෙන දෙයක්. ඒක මම පොඩි කතාවකින් මුලින්ම කියන්නම්. ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක්. Consider the below question. You have to go to the shop and buy 2 bottles of milk. If milk is not available, you should buy 12 eggs. If both are not available, you should buy 2 packs of biscuits. ඒ කියන්නේ මොකක්ද? ඔයාට කියනවා ඔයා කඩේට ගිහිල්ලා ඔයාට ගේන්න කියනවා කිරි බෝතල් දෙකක්. කිරි බෝතල් දෙකක් නැත්නම් කිරි නැත්නම් ඔයාට කියනවා බිත්තර 12ක් ගේන්න කියලා. කිරි නැත්නම් විතරයි. කිරි තිබ්බොත් බිත්තර 12ක් ගේන්න නෙමෙයි. කිරි නැත්නම් කිරි බෝතල් නැත්නම් ඔයාට කිරි ගන්න විදියක් නැහැනේ. කිරි බෝතල් නැත්නම් ඔයාට කියනවා බිත්තර 12ක් ගේන්න කියලා. බිත්තරත් නැත්නම් ඒ කියන්නේ කිරිත් නැහැ බිත්තරත් නැත්නම් ඔයාට කියනවා බිස්කට් පැකට් දෙකක් ගේන්න කියලා. හරිද? ඔන්න ඕක අපි කොහොමද කරන්නේ Python වලින්? අපිට Python වලින් ඕක කරන්න ගියාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම කරනවා කියලා. කියන්න පුළුවන්
අයියෝ ඔක හරි ලේසියිනේ අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දකින්න මම කෝඩ් එකක් ආපහු හදන්න කතා කරන්න. දාගත්තා. ඔයගොල්ලෝ කියනවා හරි if මම කියනවා book available මෙතන මම මේ ඔයගලන්ට තේරෙන විදිහට මම ඉංග්‍රීසියෙන් දාන්නේ කෝඩ් එක රන් වෙන විදිහට නෙමෙයි if milk available let's say print buy 2 bottle of milk කිරි බෝතල් දෙකක් ගන්න ඊට පස්සේ කියනවා if eggs are available bitter available na print by 12 eggs by 12 eggs ඊට පස්සේ කියනවා ඊට පස්සේ කියන්න වෙන්නේ මොකක්ද ඊට පස්සේ ඔයාලට කියන්න වෙන්නේ if both are not available එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා දැන් පළවෙනි එක available නම් කිව්වා ඔයාලට බෝතල් දෙකක් ගන්න නමුත් ඒක available නැත්නම් ඔයාලට කිව්වා බිත්තර 12ක් ගන්න ඒකත් available නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේක available නැත්නම් අපිට මෙතන else එකක් දානවා else එක දාලා මේක කියනවා print let's say buy 2 packet of biscuits නමුත් දැන් ඔයා මේක බැලුවොත් මෙහෙම කෙනෙක්ට හිතුනොත් ඔයා මේක බැලුවොත් ඔයාට පේනවා මේක වැරදි මොකද මේක වැරදින්න හේතුව මේක වරදින්න හේතුව තමයි මෙතන ස්පෙસિෆිකලි කියනවා ඔයාට මිල්ක් නැත්නම් කිරි නැත්නම් විතරයි eggs ගන්න පුළුවන් නමුත් ඔයාට පේනවා මෙතන මේක නැත්නම් ඔයාට පුළුවන් වෙනවා මේක තිබ්බත් නැතත් කියන්නේ කිරි තිබ්බත් නැතත් ඔයාගේ මේ if condition එකට යනවා නේ මොකද මෙතනින් පස්සේ else එකක්වත් මුකුත් නැහැ ඒ නිසා ආපහු මේ පාර if condition එක execute වෙනවා නැත්නම් මෙන්න මේක ආපහු run වෙනවා මේක run වුණත් නමුත් අතෙන්දි කියලා තියෙන්නේ එහෙම නෙමෙයි එතෙන්දි කියලා තියෙන්නේ කිරි නැත්නම් විතරයි නමුත් ඔයා දැන් මේකේ දෙවනි පාර්ට් එකේ සැලකුවොත් ඒක හරි මොකද බිත්තර නැත්නම් තමයි ඔයා පැකට් මේව ගන්නෙ බිස්කට්ස් ගන්නෙ නමුත් කිරි බිත්තර නැත්නම්නේ බිස්කට් ගන්නෙ නමුත් මෙතන කියලා තියෙන්නේ බිත්තර සහ eggs දෙකම නැත්නම් තමයි බිස්කට්ස් ගන්න කියලා එහෙනම් අපි මෙන්න මේ වගේ කන්ඩිෂන් එකක් නැත්නම් මේ වගේ එක කන්ඩිෂන් එකක් නෙමෙයි කන්ඩිෂන්ස් කිහිපයක් ඉවැලුවේට් කරලා ගන්න දේවල් කොහොමද කරන්නේ Python වලින් ඒක සඳහා අපි පාවිච්චි කරනවා Python වල elif නැත්නම් elif else if කියන එක කෙටි කරලා අපි කියන එක elif කියලා statement to check something if the given condition does not satisfy ඒ කියන්නේ අපි if milk available අපි කිරි බෝතල් ගන්නවා else if ඒ කියන්නේ මේක නැත්නම් කිරි available නැත්නම් අපි check කරලා බලනවා eggs available ද කියලා කිරි available නැත්නම් අපි check කරලා බලනවා බිත්තර තියනවාද කියලා බිත්තරත් නැත්නම් තමයි අපි biscuits ගන්නෙ එතකොට මේ condition එක check කරනවා මුලින්ම ඊට පස්සේ දෙවැනි එක check කරනවා දෙවැනි එකත් නැත්නම් තමයි අන්තිම එකට යන්නේ තේරුණාද එතකොට පළවෙනි එක මුලින්ම බලනවා කිරි තියනවද කිරි තියනවා එහෙනම් මම කිරි බෝතල් දෙකක් ගන්න ඊට පස්සේ බලනවා ආපහු පාරක් ඇවිල්ලා බලනවා කිරි තියනවද කිරි නැහැ එහෙනම් බිත්තර තියනවා එහෙනම් මෙයා කරන්නේ බිස්කට්ස් ගන්න එක නෙමෙයි එතකොට මෙයා කරන්නේ මොකද කිරි නැහැ බිස්කට්ස් මේ eggs තියනවනේ කිරි නැහැ eggs තියනවනේ බිත්තර තියෙන නිසා මම කියනවා buy 12 eggs බිත්තර 12ක් ගන්න ඊට පස්සේ ආපහු ඇවිල්ලා බලලා අහනවා කිරි තියනවද කිරි ඉවරයි බිත්තර තියනවද බිත්තරත් ඉවරයි එහෙනම් මුදලාලි මට බිස්කට් පැකට් එකක් දෙන්නකෝ කිරිත් නැහැ බිස්කටුත් නැහැ කිරිත් නැහැ බිත්තරත් නැහැ ඒ නිසා තමයි බිස්කට්ස් වලට ආවේ ඒ කියන්නේ පළවෙනි කන්ඩිෂන් එකත් සැටිස්ෆයි වුන්නේ නැහැ
දෙවෙනි එකත් satisfy වුන්නේ නැහැ. එහෙම වුණොත් විතරයි else එකට එන්නේ. නමුත් පළවෙනි එක satisfy වෙලා වුණොත් මේ දෙකටම එන්නේ නැහැ. මේකට යනවා. පළවෙනි එක satisfy වෙන්නේ නැතුව දෙවෙනි එක satisfy වුණොත් මේක buy 2 bottles වත් buy 2 biscuit packets වත් එන්නේ නැහැ. buy 12x කියන එක තමයි execute වෙන්නේ. එහෙනම් මම මෙතන ඔයගලන්ට එක කරලා පෙන්නන්නම්. හරි පුළුවන්. මම මෙතන value කියන එක ගන්නම්කෝ. value සමානයි 10 කියලා ගත්තොත් sorry 10 කියලා ගත්තොත් මම මෙතන කියනවා if value 10 10ට වඩා වැඩි නම් මම කියනවා larger than 10 කියලා. ඊට පස්සේ මම කියනවා else if value එක 10ට සමානයි නම් මම කියනවා equal to 10 කියලා. එහෙමත් නැත්නම් මුකුත් නැත්නම් මම කියනවා else එකේදී මම කියනවා less than 10 කියලා. 10ට වඩා අඩුයි කියලා. එහෙනම් මම මේක රන් කරොත් මොකද වෙන්නේ? value එක 10යි. 10 value එක මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා බලද්දි value එක 10යි. 10 විශාලද 10ට වඩා? 10 10ට වඩා විශාලද? නැහැ. එහෙනම් මේක false. හරි? මේක false. මේක false නිසා මෙතෙන්ට යන්න විදිහක් නැහැ. එහෙනම් මෙයා කරන්නේ මොකද්ද? ඊළඟ එකට එනවා. එතන තවත් condition එකක් තියෙනවා. ඒ condition එක මොකද්ද කියන්නේ? එතෙන්දි කියනවා 10 සමානයිද 10 කියලා. 10 10ට සමානයිද? එහෙනම් මේක true වෙනවා. මේක true වෙන නිසා මෙයාට යන්නේ නැහැ. මෙයා කෙලින්ම මෙතෙන්ට එනවා. ඒ කියන්නේ print equal to 10 කියන තැනට එනවා. මේක print equal to 10 කියන තැනට එන නිසා මෙතන output එක ඉන්නේ equal to 10 කියලා. එහෙනම් මම මේක run කරන්නම්. ඔයාලට පේනවා output එක ආවේ equal to 10 කියලා. නමුත් මම මෙතන 9 කියන සංඛ්‍යාව දුන්නොත් ඔයාලට පේනවා 9 10ට වඩා විශාලද? false. 9 10ට සමානද? එතකොට මේකත් false. ඊට පස්සේ මෙයා කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා බලනවා else. කියන්නේ මෙතන ආයේ කිසිම condition එකක් බැලීමක් නැහැ. කියනවා ඒ මුකුත්ම නැත්නම් මේක print කරන්න. එහෙනම් මෙයාව run කරොත් ඔයාලට පේනවා less than 10 කියලා එන්නේ. මොකද පළවෙනි දෙකම false වුණා. ඊට පස්සේ තමයි මෙතන true උනේ. true වෙන්න උනේ නැහැ. මේ දෙකම false දාන නිසා ඉතින් කරන්න දෙයක් නැහැ මේක print කරන්න. ඔක තමයි ඔතෙන්දි වෙන්නේ Python වලදී. හරි. ඕක තමයි else if කියන condition එක. මේකෙත් මම පොඩි exercise එකක් දාලා තියෙනවා. ඒකත් කරන්න. මෙතනත් meme එකක් තියෙනවා. else එක සහ else if එක එකතු වෙලා තමයි elif එක හැදිලා තියෙන්නේ. else and else if sorry else එකයි if එකයි එකතු වෙලා තමයි elif එක හැදිලා තියෙන්නේ. එහෙනම් මේ exercise එකත් කරලා ඒකෙත් දාන්න බලන්න code එක ඔයගොල්ලන්ගේ. හැමෝම try කරන්න. මෙතන 36ක් ඉන්නවා. 36 දෙනාම try කරන්න. try කරලා බලන්න මොකක්ද මෙතන මේ try කරලා answer එක දාන්න. answer එක දැම්මාට පස්සේ ඔයගලන්ටම පුළුවන් ඔයාගේ answer එක හරිද කියලා බලන්න මම code එක දාද්දි කරද්දි.
මෙතන අහලා තියෙනවා enter your marks කියන string එක වෙනුවට ඕනම string එකක් දාන්න පුළුවන් නේද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති දෙයක් දාන්න ඔයාගේ user ට පෙන්වන්න පුළුවන්. එතකොට ඔයා කැමති දෙයක් නැතුව 1 2 3 කියලා වගේ දැම්මොත් ප්‍රශ්නේ තියෙන user ට තේරෙන්නේ නැහැනේ මොකක්ද මෙයා කරන්න ඕනේ කියන එක. අන්න ඒ නිසා meaningful string එකක් දාන්න හැම වෙලේම. ඒ වගේම තමයි ඔයගොල්ලෝ variables පාවිච්චි කරද්දී කොයි වෙලේවත් simple A capital B ඔහොම කිය variables use කරන්න එපා. variable එක නම වුණත් meaningful නමක් තියෙන්න ඕන. තේරුමක් තියෙන නමක් තියෙන්න ඕන variable එකට උනත්. ෆන්ක්ෂන් මොකකට උනත් තේරුමක් තියෙන නමක් තියෙන්න ඕන. නැත්නම් ඔයගොල්ලන්ටම තමයි ප්‍රශ්න වෙන්නේ ඩෙවලොප් කරද්දී. නැත්නම් කෝඩ් කරද්දී ප්‍රශ්න වෙන්නේ. මොකද එක වෙලාවකට A තියෙනවා B තියෙනවා තේරෙන්නේ නැහැ. කොහෙන් ගත්ත එකක්ද කොහෙ ගිය එකක්ද කියලා. නමුත් මාක්ස් වගේ නමක් දාලා තිබ්බොත් එයා දන්නවා මෙතන මාක්ස් කියන්නේ මෙතන ළමයාගේ ලකුණු. ඒ නිසා meaningful දේවල් හැම වෙලේම පාවිච්චි කරන්න. කට්ටියට ඒක අමාරුයි වගේද? කියලා තියෙන එක තේරෙන්නේ නැද්ද? මෙතන කියලා තියෙන්නේ write a Python script to accept the cost price of a bike and display the road tax to be paid according to the following criteria. ඒක ඔයගලන්ට තේරෙනවා අඩුයි නම් ඔයගලන්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැනට එහෙනම් බලන්න ඔයා cost එක input කරාට පස්සේ දෙන්න ඕනේ tax එක මොකක්ද කියලා. tax එක calculate කරන්න අවශ්‍ය නැහැ. tax එක මොකක්ද කියලා පෙන්වන්නකෝ. ඒ ඇති. මෙතන එක ළමෙක් දාලා තියෙනවා ප්‍රශ්න. හොඳයි හරියටම කරලා තියෙනවා. ඒ වගේ අනිත් කට්ටියත් කරන්න try එකක් දෙන්න. මොකද ඔයගලන්ට අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්. කලින් එකේ අපි condition දෙකයි ගත්තේ. මෙතන මේ මෙහෙම ගන්න පුළුවන්. සඳුනි සත්සරණි cost price කියලා කොහොම දාන්න බෑ. මොකද අපි variable එකක නමක් දාද්දි කොයි වෙලේවත් මැද්දේ space එකක් තියෙන්න බෑ. මැද්දේ space එකක් තිබ්බොත් ඒක variable එකක් විදියට එන්නේ නැහැ. ඒක අර මං මුලින්ම කියලා දුන්නා වගේ හැම වෙලේම මේක පාවිච්චි කරනවා නම් මේ තනි වචනයක් වෙන විදිහට හදා ගන්න ඕන. cost price නම් ඒ දෙක ඇතුලේ space එක තියන්නේ නැතුව එකට කරන්න. ඒ වගේ. කට්ටිය answers නම් දානවා දාන්න බලමු කර අනිත් කට්ටියත් දාන්න බලන්න.
සමහර අය cost එක calculate කරලම දාලා තියෙනවා. calculate කරන්න පුළුවන් නම් හොඳයි. calculate කරලාම දාන්න. නැත්නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. print කරා නම් ඇති percentage එක මොකක්ද කියලා. හරි මම ඒක කරලා පෙන්නන්නම්. මෙතන කියන්නේ අපිට bike එකේ cost එක දෙන්න. script to accept the cost price of the bike. bike එකේ cost එක ඔයා accept කරන්න ඕනේ. කියන්නේ user එක input කරන්න පුළුවන් වෙන්න ඕන cost එක කීයද කියලා. display the road tax to be paid according to following criteria. මේ කියලා තියෙන විදිහට කොච්චර tax එක pay කරන්න වේද කියලා කියනවා මේ criteria. නැත්නම් මේ කියලා තියෙන දේවල් වලට අනුව. එතෙන්දී ඔයා මුලින්ම කරන්න ඕන මොකක්ද? මුලින්ම කරන්න ඕන අපි cost එක ගන්න ඕන user එක කියලා. එතකොට මම කියනවා අපි එක integer එකකින් යමු. float එකකින් ගියට ප්‍රශ්නයක් නැහැ කැමති නම් bike එකේ cost එක input කරන්න කියලා. ඊට පස්සේ කියන්නේ මේ cost එකට අදාළව tax එක calculate කරන්න. එහෙනම් මෙයා කියන ලක්ෂයට වඩා වැඩි cost එකක් නම් 15%ක් දාන්න ඕන. එහෙනම් මම කියනවා if cost is larger than 100,000 ලක්ෂයයි 100,000 වලට වඩා වැඩි නම් මම කියනවා print cost එක කීයද තියෙන්නේ 15% කියලා. ඊට පස්සේ ඔයාට එහෙම print කරන්න පුළුවන් අවශ්‍ය නම් cost එක හරියටම කීයද කියලා. එතකොට නැත්නම් මේ tax එක හරියටම කීයද කියලා. එතකොට මෙතන කියනවා මම tax is මෙතන මම මේ විදිහට අයින් කරන්නම්. ඔයගලන්ට මෙහෙම කරන්න පුළුවන් ෂෝක් එකට. ඒක තමයි අපේ string literals දාන්න පුළුවන්. ඒකට මම මෙතන කියන්නේ y and tax tax percentage is and tax is කියලා මෙහෙම දානවා. ඔයගොල්ලෝ දන්නවා මම මෙතන මොකද්ද කරන්න යන්නේ කියලා. මොකද මම මේක ඊට කලින් ඔයගලන්ට කියලා දීලා තියෙනවා. format function එක පාවිච්චි කරලා මට කියන්න පුළුවන් percentage එක කීයද 15 සහ tax එක කීයද වෙන්නේ 15 into නැත්නම් 15 වැඩි කිරීම ලක්ෂයයි. 1000යි දැම්මේ ලක්ෂයයි. එහෙනම් එතන ඔයගලන්ට පේනවා cost එක ලක්ෂයට වැඩි නම් tax percentage එක 15යි වගේම and tax is කියලා මට tax එක calculate කරලා දාන්න පුළුවන්. sorry මෙතන බෙදෙන්න ඕන 100න්. 100න් බෙදලා මට දාන්න පුළුවන්. මොකද මේක 100ට 15 තියෙන්නේ. ඒක ඔයගලන්ට තේරෙන්න මම එහෙම දාන්නම්කෝ. 100ට 15 තියෙන නිසා මේක මෙන්න මේ විදිහට එන්න ඕන. 100ට 15යි නැත්නම් ඔක 0.15යි කියලා දාන්න පුළුවන් මේක බෙදලා. නැත්නම් මේ විදිහට දාන්නත් පුළුවන්. 100ට 15 නැත්නම් 100න් 15 වැඩි කිරීම ලක්ෂ්‍ය. හරිද? ඔන්න ඔය විදිහටම ඕකම මට පුළුවන් මෙන්න මෙහෙම දාන්න. ඊට පස්සේ මට අවශ්‍ය වෙන්නේ else if එක. else if එකේදී මොකද්ද මට මෙයා කියන්නේ? 50000ට වැඩි හෝ ලක්ෂයට අඩුයි හෝ සමානයි. ඒ කියන්නේ cost එක ලක්ෂයට cost එක ලක්ෂයට අඩුයි හෝ සමානයි. ඒ වගේම ඔයාලට මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් 50,000 less than cost. කියන්නේ cost එක 50000ට වඩා අඩුයි. ඒ වගේම තමයි ලක්ෂයට සමානයි. ලක්ෂයට සමානයි හෝ අඩුයි. cost එක ලක්ෂයට සමානයි හෝ අඩුයි. ඒ වගේම cost එක 50000ට වඩා වැඩි. cost එක 50000ට වඩා වැඩි. හරිනේ? cost එක 50000ට වඩා වැඩි. ඒ වගේම cost එක ලක්ෂයට අඩුයි හෝ සමානයි. මෙහෙම දැම්මොත් මට මෙතන percentage එක කීයද දෙන්නේ 100ට 10යි. එහෙනම් මම මෙතන 100ට 10යි. මේක 100ට 10 නිසා මෙතන 10යි කියලා. ඊට පස්සේ ඕකත් නැත්නම් ඒ කියන්නේ ওই දෙකම නැත්නම් මට පුළුවන් else එකද use කරන්න. ඒ කියන්නේ මේ කිසිම දෙයක් නෙමෙයි. කියන්නේ 50000ට අඩුයි නම් මෙතන එතකොට එන්නේ cost එක 50000ට වැඩි හෝ ලක්ෂයට අඩුයි නම් මෙතන තිබ්බේ. කියන්නේ මේකෙදි else එකේදී ඉන්නේ cost එක 50000ට අඩුයි නම්. එතකොට මෙයා කියනවා බයික් එක 50000ට අඩුව රුපියල් 50000ට වඩා අඩු බයික් එකක් නම්
105ක ටැක්ස් එකක් එන්නේ සහ ටැක්ස් එකේ ටැක්ස් වැලියු එක මෙන්න මෙච්චරයි කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ ෆුල් කෝඩ් එක හදාගන්න. කොස්ට් එක ලක්ෂයට වැඩි නම් අපිට 115ක් සහ 15 වැඩි කරාම ගාණ කීයද කියලා බලන්න ඕන. ලක්ෂයට වඩා වැඩි sorry මෙන්න මෙතන මම වැරද්දක් කරා. මේක ලක්ෂ නෙවෙයි මෙතන කොස්ට් එකෙන් වැඩි වෙනවා. ලක්ෂ නෙවෙයි කොස්ට් එකෙන් වැඩි වෙනවා. එතකොට කොස්ට් එක ලක්ෂයට වඩා වැඩි නම් මෙතන කොස්ට් එකෙන් 115ක් ටැක්ස් එක එන්නේ. මේක කොස්ට් එක ලක්ෂයේ හෝ ලක්ෂයට වඩා අඩුයි. නමුත් 50000ට වැඩි. 50000ට නිකන් 80000ක වගේ බයික් එකක්. ඒ වෙලාවට 110ක ටැක්ස් එකක් එන්නේ. ඒ ටැක්ස් එක වැඩි වෙන්න ඕනේ කොස්ට් එකෙන් හරියටම ටැක්ස් වැලියු එක ගන්න. ටැක්ස් පර්සන්ටේජ් එක 115යි 110යි වැලියු එක මේ ගානේ එන්නේ. ඊට පස්සේ මෙතන කියනවා 50000ට වඩා අඩුයි නම් 105ක ටැක්ස් එකක් තමයි එන්නේ. එහෙනම් මම මේක රන් කරලන්න. රන් කරාම මට කියනවා කොස්ට් එක දෙන්න කියලා. මං ලියන 120000ක බයික් එකක් ගත්තේ. 120000ක බයික් එකක් නම් මෙයා කියනවා tax percentage is 15% and tax is 18000. රුපියල් 18000ක් වෙනවා tax එක. tax එක රුපියල් 18000ක් තමයි මෙතන වෙන්නේ. නැත්තම් මම මේක ආපහු පාරක් රන් කරලා මං කියනවා මං ගත්ත බයික් එක 80000යි. 80000ක බයික් එකක් ගත්තේ. 80000ක බයික් එකක් ගත්තා නම් මම කියනවා tax percentage is 10 and tax is 8000. tax එක රුපියල් 8000. රුපියල් 8000ක tax එකක් තමයි මෙයා road tax එක ගෙවන්න ඕන. ඊට පස්සේ මම දානවා මං ඉච්චර ලොකු බයික් එකක් ගත්තේ නෑ. මං ගාව සල්ලි නැති නිසා මං 35000ක බයික් එකක් ගත්තේ කියලා. 35000ක බයික් එකක් ගත්තා නම් මෙයා කියනවා tax percentage is 5% and tax is 1750. රුපියල් 1750යි කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් else if පාවිච්චි කරලා මේ විදිහට ලියන්නත් නැත්නම් මෙහෙම ලියන්නෙත් නැතුව කෙනෙක්ට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. cost and cost කියලා. මේ විදිහට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ cost එක 50000ට වඩා වැඩි වෙන්නත් ඕන සහ cost එක ලක්ෂයට වඩා අඩුයි හෝ සමානයි වෙන්නත් ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ මම මේක අපෝපාරක් දාලා මම මෙතන ලක්ෂය දාලා පෙන්නන්නම්. ලක්ෂය දැම්මොත් මේක ලක්ෂයට වඩා අඩුයි හෝ සමාන නිසා මෙතන ටැක්ස් එක එන්නේ කීයද? 110යි. මෙතන කියනවා ටැක්ස් එක 110යි එන්නේ මොකද මෙතන ලක්ෂයට වඩා අඩුයි හෝ සමානයි දාලා තියෙන නිසා. සමාන දාලා තියෙන නිසා. ඒ වගේම තමයි මෙතන 50000 දැම්මොත් ඔතන එන්නේ same thing. මොකද මෙතන 50000ට වඩා වැඩිය විතරයි දාලා තියෙන්නේ. 50000යි බයික් එකක් නම් 115ක් තමයි 105ක් තමයි ගෙවන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් if conditions සහ if else conditions පාවිච්චි කරන්න and else if condition එකේ if else කියන statements පාවිච්චි කරන්න පුළුවන් අපේ questions වලට. එතකොට ඔය ඕවා පිළිබඳව මේ ඊළඟ පාර මේ සතියේ තියෙන tutorial එකේදී තවත් questions ඔයගලන්ට දකින්නට තියෙයි. ඒ questions හැම එකක්ම කරලා tutorial එකට සහභාගී වෙන්න. මොකද tutorial එකට නිකන් ඇවිල්ලා questions හදන දිහා බලන් හිටිය ගියා නම් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් try කරන්න. try කරන එක්කෙනාට තමයි හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙන්නේ. try කරන්න නැතුව බලන් හිටියොත් හැමදාම බලන් ඉන්නව තමයි වෙන්නේ. හරි. ඒ වගේම තමයි අපි තව දෙයක් දැනගන්න ඕනේ. මෙන්න මේ if else statements ගත්තාම මේ if else statements අපිට nested කරන්න පුළුවන්. නැත්නම් nest එකක් if එකක් ඇතුලේ තව if එකක් දැමීමේ හැකියාව තියෙනවා. ඒකත් මම උදාහරණයකින් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මම කියනවා name is equals to මම හිතමු නිමල් කියලා. නිමල් and නිමල්ගේ නම්. මට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. page සමානයි 20යි කියලා මම හිතමුකෝ දාන්න. මට පුළුවන් if name equals to නිමල් අපි නිමල් නම් නිමල්ට සමානයි නම් මට ආපහු මේක ඇතුලේ ආපහු if එකක් දැමීමේ හැකියාව තියෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් age equals to 20. එහෙනම් මම කියනවා print කරන්න කියලා. මෙන්න මෙහෙම. අපි දෝ මෙතන මොකක් හරි එකක් success කියලා මම හිතනවා print කරා කියලා. මෙහෙම කරොත් ඔයාලට පේනවා මේකම run කරාම මට success කියලා print වෙනවා. මොකද මේ condition එක ඇතුළට ආවට පස්සේ නැත්නම් මේ if එක ඇතුළට ආවට පස්සේ ඒක ඇතුලේ තවත් if එකක් තියෙනවා. නැත්නම් ඔයාලට මේ if එකට else එකක් දෙන්නත් පුළුවන්.
ඒ කියන්නේ මෙතන මේක නැත්නම් මට මෙහෙම ෆේල් කියලා දෙන්න. උදාහරණයක් විදියට මේ if එක ඇතුලේ තවත් if else එකක් යන්න පුළුවන්. ඕකට අපි කියනවා nested. නැත්නම් nested කියන එකට සිංහලෙන් මොකක්ද කියන්නේ? ඒ කියන්නේ මේ if එක කියන එක ඇතුලේ ආපහු තියෙනවා තවත් වැලියු එකක්. නැත්නම් මෙන්න මෙහෙම ඔයා හිතන්නකෝ. මේ if එක ගත්තාම මේ if එක මේ එළියේ තියෙන්නේ වෙනත් කන්ඩිෂන් එකක්. එතකොට අපි කිව්වා if එක ඇතුලේ තියෙන ස්ටේට්මන්ට්ස් නේ. මම ඒක පෙන්නන්නම් ආපහු. if condition එක මේක කරද්දි මම කිව්වා test expression එකේ මේ if එක ඇතුලේ තියෙන statements. හරිද? ඔන්න ඔය statements විදියට මට මෙතන ගන්න පුළුවන් තව if condition එකක්. if else statements මට මෙතන ආපහු පාවිච්චි කරන්න පුළුවන් statements විදියට. එතකොට මේකත් statements ඒ වගේම තමයි. හැබැයි මේක if condition එකක්. if එක ඇතුලේ තව if එකක් තියෙන්න පුළුවන්. if එක ඇතුලේ ඒ if එකක් තියෙන ඒ වගේම if එකට else එකක් තියෙන්නත් පුළුවන්. එතකොට මේ කොළ පාටින් දාලා තියෙන්නේ මේවා code blocks කියලා අපි හඳුන්වනවා. මේ code block එකක් එක්ක if else condition එකක් වෙන්න පුළුවන් තව. නැත්නම් මේ code block එකක් තව දෙයක් වෙන්න පුළුවන්. මෙතන else එකේ නම් වෙනම print කියලා එකක් දාලා තියෙන මේ code block එකට. නැත්නම් මෙන්න මේ විදිහේ code block එකක් වෙන්නත් පුළුවන්. එතකොට මේ රතු පාට කොටුවෙන් එන්නේ එක වෙනම condition එකක්. මේ වෙනම if else condition එකක් කොළ පාටින් තියෙන්නේ තව if else condition එකක්. කොළ පාටින් කියන්නේ මගේ cursor එක තියෙන තැන ඔයාලට පේනවා. මේ තියෙන තව if else condition එකක්. ඒ වගේම මෙතන ලොකුවට රතු පාටින් තියෙන්නේ if else conditions. එතකොට if එක ඇතුලේ තවත් if else conditions දැමීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා if condition code block එකක් තියෙනවා. else එකටත් code block එකක් use කරන්න පුළුවන්. එතකොට මේ code block එකක් තමයි මෙතන තවත් if else condition එකක් විදිහට අපි දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහටත් අපිට පුළුවන් if else conditions පාවිච්චි කරන්න. ඒ කියන්නේ if එකක් ඇතුලේ nested වෙන විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යමු Python loops ගැන. මොකද්ද මේ Python වල loop එකක් කියන්නේ? මොකටද අපි Python loops පාවිච්චි කරන්නේ? එතන මම මේ if else conditions ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා ඔයගලන්ට වෙනාවක් දෙන්නම්. නමුත් දැන් මම ඔයගලන්ට කියලා දෙන්නේ Python loops ගැන. Hari. When you need to execute same set of code until some condition satisfies, we use loops. අපිට same thing අපිට එකම දේ අවශ්‍ය නම් ලක්ෂ පාරක් ලියන්න. නැත්නම් අපි තුමු 100 පාරක් ලියන්න. ඔයා ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් loops. ඒ වගේම තමයි මට මේ වෙලාවේදී පොඩි දෙයක් මතක් වුණා. ඒක තමයි ඔයගොල්ලන්ට assignment එකක් දීලා තියෙනවා. මේ අද කරපු දේවල් ටිකෙන් සහ ගිය සතිවල කරපු දේවල් ටික ඔයගලන්ට assignment එකක් තියෙනවා. ඒ assignment එක කරලා ඉවර කරන්න. මම assignment එක ඔයගලන්ට පුළුවන් assignment එක ලේසියෙන්ම submit කරන්න. submit කරන විදිහ ගැන ඔයගලන්ට LMS workshop එකක් තියෙනවා මේ සතියේ. නමුත් IT students ලා විදිහට ඔයගලන්ට අනිවාර්යෙන් ලේසියෙන්ම ඔක submit කරගන්න පුළුවන්. ඒකෙදි කරන්න තියෙන්නේ ඔයගලන්ට LMS එකට ගිහිල්ලා assignment එක බලපු තැන තියෙනවානේ. මම හිතනවා හැමෝම දැන් assignment එක download කරලා බලලා ඇති කියලා. එතන ඔයගලන්ට පුළුවන් assignment එක download කරගෙන complete කරාට පස්සේ එතන assignment එක submit කරන්න. ලේසියෙන්ම submit කරගන්න පුළුවන්. submit කරපු assignment ආපහු change කරන්නත් පුළුවන්. නමුත් assignment එක submit කරලා ඉවර වුණාට පස්සේ change කරන්න යන්න එපා. එතකොට ඔයගලන්ගේ පරණ assignment එකයි ඔක්කොම නැති වෙනවා. ඒ නිසා එහෙම කරොත් ඔයගලන්ට කොහොමත් ලකුණු නැති වෙනවා assignment එකේ. ඒ නිසා ඔයගලන් හැම වෙලෙම assignment එක full check කරලා විතරක් assignment එක submit කරන්න. submission එකෙන් පස්සේ ආපහු ගන්නෙ නැති වෙන්න. එතකොට අද කරන මේ part එක ඔක්කොම ඉවර වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් අද මේ lecture එක ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන්ම assignment එක full complete කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඒකත් මතක් කරන ගමන් මම ආපහු එන්නම් Python loops වලට. Python loops වල එතකොට මම කියන්නේ same condition එක අපිට අවශ්‍ය නම් යම් කිසි condition එකක් satisfy වෙනකන් same thing run කරන්න. නැත්නම් එකම දේ එක දිගට run කරන්න යම් කිසි condition එකක් satisfy වෙනවා වෙන තාක්කල් ඒකට අපි කියනවා loop එකක් කියලා. එන්න මේ loop එකෙන් අපිට පුළුවන් අපේ condition එකක් satisfy වෙනකන් අපිට අවශ්‍ය code එක දිගට run කරන්න. ඕකට අපි කියනවා loop එකක් කියලා. එතකොට Python වලට ආවහම Python loops ප්‍රධානතම වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි
Python for loops and දෙවෙනි එක තමයි Python while loops. අපි ඉස්සරහට for loop එකයි while loop එකයි ගැන ඉගෙන ගත්තට පස්සේ දෙක compare කරලා බලමු මොන වෙලාවටද for loops යන්නේ මොන වෙලාවටද while loops යන්නේ කියලා. නමුත් දැන් අපි මුලින්ම කරන්න ඕන for loops ඉගෙන ගැනීම සහ while loops ඉගෙන ගැනීම. එහෙනම් අපි මුලින්ම කතා කරමු මෙන්න මේ for loop එක. නැත්තම් ඔයගොල්ලෝ සිංහලෙන් නම් ඇත්තටම වචන නම් දන්නේ නැහැ. for loop එකක් කියන්නේ මේ for loop කියන type එකෙන් අපි කරන්නේ හැම වෙලේම මොකක්ද කියන එක දැන් කතා කරමු. හරි. For loop in Python is used to iterate over a sequence. Python වල තියෙන for loop එකක් අපි පාවිච්චි කරනවා අපිට iterate කරන්න අපිට යම්කිසි sequence එකක් කියන්නේ පිළිවෙලට තියලා තියෙන දෙයක් හරහා අපිට ඒ කියන්නේ ඒ ඔක්කොම access කරන්න අවශ්‍ය නම් ඔයා උදාහරණයක් විදිහට හිතන්න ඔයා කෝච්චි පෙට්ටි ගණන් කරනවා කියලා. කෝච්චියක් ඇද්දි කෝච්චි පෙට්ටි ගණන් කරන්නේ කොහොමද? එන්ජින් එකේ ඉඳන් පිටිපස්සට තියෙන පෙට්ටි ටික ඔයා ගණන් කරගෙන යනවා. ඕක අපි sequence එකක් නේ. කියන්නේ කෝච්චි පෙට්ටි තියෙන්නේ sequence එකක් විදිහට. පිළිවෙලකට තමයි කෝච්චි පෙට්ටි ටික තියෙන්නේ. හරිනේ. ඒ කියන්නේ එක පේලියට තමයි කෝච්චි පෙට්ටි ටික තියෙන්නේ. ඔය කෝච්චි පෙට්ටි ගණන් කරද්දී ඔයා මුල් එක ගණන් කරා පිටිපස්ස එක ගණන් කරා අපහු මැද් එක ගණන් කරා. ඔහොම නෙවෙයි කෝච්චි පෙට්ටි ගණන් කරන්නේ. ඔයා ගණන් කරන්නේ එන්ජින් එකට පිටිපස්සේ තියෙන එක. ඊට පස්සේ එක දෙක. ඊට පස්සේ 3 4. ඔන්න ඔය විදිහටනේ. ඔන්න ඔය විදිහට කෝච්චි පෙට්ටි ඉවර වෙනකන් ඔයා ගණන් කරනවානේ. ඔන්න ඔය දෙයම තමයි අපි කරන්නේ for loop එකක. ඒ කියන්නේ අපේ මේ iterate වෙන නැත්නම් අපිට ඔය වගේ යන්න පුළුවන් sequence එකක ඒ sequence එක ඉවර වෙනකන් ඒ sequence එක හරහා ගමන් කිරීම නැත්නම් අපි කියන travel කරනවා කියලා sequence එකේ. ඒ sequence එක හරහා ගමන් කරලා sequence එක ඉවර වෙනකන් loop එක ගමන් කිරීම තමයි අපි කියන්නේ. ගමන් කරන loop එකක් තමයි අපි කියන්නේ for loop එක කියලා. එහෙනම් මෙතන තියෙන diagram එක මුලින්ම බලමු. For each item in the sequence. ඒ කියන්නේ අපේ item list එක එනවා. නැත්නම් අපි කෝච්චි පෙට්ටිය කියලා හිතමුකෝ. පළවෙනි කෝච්චි පෙට්ටිය ගන්නවා. අපි හිතමු කෝච්චි පෙට්ටි 3යි තියෙන්නේ මේ කෝච්චියේ. එන්ජින් එක අපි ඉතින් කෝච්චි පෙට්ටිය කියලා ගණන් ගන්න නැහැනේ. එන්ජින් එකට පිටිපස්සේ තියෙන පළවෙනි කෝච්චි පෙට්ටිය. පළවෙනි කෝච්චි පෙට්ටිය ගත්තා. For each item in the sequence, ඒ කියන්නේ පළවෙනි කෝච්චි පෙට්ටිය ආවා. Last item reached. ඒ කියන්නේ මේක අන්තිම කෝච්චි පෙට්ටියද කියලා බලනවා. අන්තිම කෝච්චි පෙට්ටියද නැහැ. body of 4 කියන්නේ for loop එක ඇතුලේ නැත්නම් මේ loop එක ඇතුලේ තියෙන body එක. නැත්නම් මේ code එක මේක satisfy වුණොත් මේ condition එක satisfy වුණොත් මොකක්ද run වෙන්නේ? නැත්නම් මේ code එක satisfy වුණොත් මොකක්ද කරන්න ඕනේ කියන එක තමයි මෙතන body of 4 කියන්නේ. එතකොට අපේ කතාවට අනුව නම් අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මෙතන count කරගන්නවා කෝච්චි පෙට්ටි 1යි කියලා. හරිද? ඊට පස්සේ ආපහු පාරක් බලනවා. දැන් මෙතන කෝච්චි පෙට්ටිය මේ අන්තිම කෝච්චි පෙට්ටියට ආවද නැහැ. පළවෙනි කෝච්චි පෙට්ටිය තාම ඉන්නේ. එතකොට මම කරනවා කෝච්චි පෙට්ටි ගන්න ගණන් කරනවා. පළවෙනි කෝච්චි පෙට්ටිය කියලා ලියා ගන්න. ඊට පස්සේ මම ආපහු පාරක් ගිහිල්ලා මෙතන ආපහු චෙක් කරනවා. මෙතන චෙක් කරලා ආපහු අහනවා දැන් තියෙන්නේ අන්තිම කෝච්චි පෙට්ටියද? නැහැ. දැන් තියෙන්නේ දෙවෙනි කෝච්චි පෙට්ටිය. එහෙනම් ආපහු පාරක් පල්ලෙහාට එනවා. මේක අන්තිම කෝච්චි පෙට්ටිය නෙමෙයි. එතෙන්දි මොකද කරන්නේ? ආපහු පාරක් කෝච්චි පෙට්ටි ගන්න එකකින් වැඩි කරනවා. අපිට දැන් ගණන් කරලා තිබ්බ කෝච්චි පෙට්ටි කීයද? 1යි. එහෙනම් ඒක තව එකකින් වැඩි වුණත් 2යි. දැන් අපි කෝච්චි පෙට්ටි දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න කෝච්චි පෙට්ටි 3ක් තියෙන කෝච්චියක් මේ. ඊට පස්සේ ආපහු වෙනවා last item එකට ආවද? කෝච්චි පෙට්ටි 3 වෙනි කෝච්චි පෙට්ටියට ආවද? කෝච්චි පෙට්ටි 3 වෙනි කෝච්චි පෙට්ටිය තමයි අන්තිම එක. නමුත් ඊට පස්සේ කෝච්චි පෙට්ටියක් නැහැනේ. ඒ නිසා තාමත් කෝච්චි පෙට්ටිය දැන් ඒ කියන්නේ 3 වෙනි කෝච්චි පෙට්ටියත් කෝච්චි පෙට්ටියක්. හරිනේ. එතකොට මෙයා කරන්නේ අන්තිම කෝච්චි පෙට්ටියද? ඔව්. නමුත් අන්තිම කෝච්චි පෙට්ටිය වුණත් මෙතනින් එහාට කෝච්චි පෙට්ටියක් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේක item එක no කියලා එන්නේ. එතකොට මේක count එක කීයද? 3යි කියලා වෙනවා. ඊට පස්සේ අන්තිමට ආවහම බලනවා මෙතනින් එහාට කෝච්චි පෙට්ටි තියෙනවද? මෙතනින් එහාට කෝච්චි පෙට්ටියක් නැහැනේ. ඒ කියන්නේ අන්තිම කෝච්චි පෙට්ටියේ තිබ්බේ අන්තිම කෝච්චි පෙට්ටිය නිසා මෙතන කෝච්චි පෙට්ටියක් නැහැ. එහෙනම් මෙයා yes කියලා මේකෙන් එළියට යනවා. ඒ කියන්නේ ඔයාට කෝච්චි පෙට්ටි ගණන් කරගෙන ගිහිල්ලා අන්තිම කෝච්චි පෙට්ටියෙන් පස්සේ ඔයා loop එක ඉවර කරනවා. මේ loop එක කියන්නේ ගණන් කිරීමත් loop එකක් විදිහට යන්නේ. මෙතන අන්තිම කෝච්චි පෙට්ටිය ඉවර වුණාට පස්සේ ඔයා කියනවා yes කියලා exit loop. නැත්තම් loop එකෙන් exit වෙනවා. එහෙනම් අපිට ඔය වගේ sequence එකක් නැත්තම් ඔය වගේ පිළිවෙලට තියෙන එකක්
හරහා ඒකේ වැලිව් එක නැත්තම් මොකක් හරි දෙයක් ගණන් කර කර යන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ for loop එක. නැත්තම් ගණන් කර කර යන්න ඕනේ නැහැ. ඒක ලිස්ට් එක හරහා යන්න අපි පාවිච්චි කරනවා for loop එක. එහෙනම් for loops අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් සඳහා. එහෙනම් for loop එකක් කියන්නේ මොකක්ද කියන එක සාම ඔයගලන්ට හරි ආකාරයේ අවබෝධයක් නැතුව ඇති. මොකද අපි ඔක අනිවාර්යෙන් කෝඩ් එකෙන් එක්ස්ප්ලেইন කරද්දී තමයි ඔයගලන්ට ගොඩක්ම ලේසියෙන් ඔක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් තදට මම කෝඩ් එකෙන් එක්ස්ප්ලেইন කරන එක කරන්නේ නැහැ. මොකද කෝඩ් එකෙන් එක්ස්ප්ලেইন කරාට පස්සේ එහෙමම අපි while loop එකත් තරම් කරන එක ඔයගලන්ට ලේසියෙන්ම කම්පෙයාර් කර ගැනීමේ හැකියාව තියෙන නිසා. එහෙනම් අපි ලබන සතියේත් කතා කරනවා Python loops පිළිබඳව. මම අද පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ for loop එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයගලන්ට for loop එකෙන් පස්සේ while අපි ලබන සතියේ for loop කොහොමද Python වලින් කරන්නේ සහ ඒ පිළිබඳව තවත් questions කතා කරමු. ඊට පස්සේ while loop එක ගැන කරලා ඊට පස්සේ අපි අනිත් දේවල් වලට යමු. හරි. එහෙනම් අද දවසේ අදට තිබ්බ ලෙක්චර් එක එච්චරයි. ඔයගලන්ට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අද දවසේ කරපු ලෙක්චර් එක ගැන තේරිච්ච නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. නමුත් for loop එක ගැන නම් දැන් එච්චර worry වෙන්න එපා. ඔයාලට පුළුවන් for loop එක සඳහා ලබන සතියේදී ඒ දේ කරනකන් ඉන්න. නමුත් ඔයාලගේ question එකක් තියෙනවා නම් for loop වල try කරලා බලන්න ඔයාලට තනියෙන් for loop එක කරගන්න. නමුත් for loop එක මම පොඩි එහෙනම් example එකක් ඔයගලන්ට දෙන්නම්. ඒක ලේසි වෙයි ඔයගලන්ට. මේක අයින් කරලා මට පුළුවන් for in range ඔයාලට පේනවද මෙතන මම for loop එකේ මම මේ part එකත් cover කරන්න. එතකොට ඔයගලන්ට තවත් ලේසි. මෙතෙන්දී මම කරේ for loop එකක් run කරපු එක. මෙතන දැනට හිතන්න එපා range කියන්නේ මොකක්ද? මෙතන මේ I in range කියන්නේ මොකක්ද? ඕක ගැන හිතන්න එපා. නමුත් ඔයාලට assignment එකට මේක අවශ්‍ය නිසා මම කියලා දෙන්නේ. මෙතන ඔයා පොඩ්ඩක් check කරලා බලන්න. මෙතන කීයක් print වෙලා තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10. 10ක් print වෙලා තියෙනවා. 10ක් print උනේ කොහොමද? මෙන්න මේ කියන range එකෙන් අපි හැදුවේ කෝච්චි පෙට්ටි 10ක් වගේ. ඒ කියන්නේ කෝච්චියක් අපි කෝච්චි උදාහරණයක් ගමුකෝ. මෙතන මම කරේ කෝච්චි පෙට්ටි 10ක් තියෙන කෝච්චියක් හැදුවා වගේ දෙයක්. ඒ කියන්නේ එක sequence එකක් හැදුවා කෑලි 10ක් තියෙන. ඔන්න ඔය 10 හරහාම මෙයා කරේ යෑම. පළවෙනි එකෙන් දෙවෙනි එකට ගියා, දෙවෙනි එකෙන් තුනට ගියා, තුනෙන් හතරට ගියා. ඔය වගේ එක පිළිවෙලට යනවා අන්තිම එක රීච් වෙනකම්. නැත්නම් අන්තිම එකට යනකම්. ඕකේ පළවෙනි එකට ගියාට පස්සේ මෙයා මොකද කරන්නේ? පළවෙනි එකේදී බලනවා මේක අන්තිම එකද කියලා. අන්තිම එක නොවන නිසා මෙයා කරේ මෙන්න මේ 1 කියන එක print කරා. දෙවෙනි එකට ගියා. දෙවෙනි එකේදී මොකද්ද කරේ? මේකෙන් ඉවරද කියලා බැලුවා. මේකෙන් ඉවර නැහැ. එහෙනම් මෙයා දෙවෙනි එක print කරා. ඔන්න ඔය විදිහට ඉවර වෙනකම්ම එකම කෝඩ් එක run කරගෙන ගියා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ loop එකක් කියලා. නමුත් ඔයා හිතන්න ඔයා loop එකක් නැතුව මේක කරා නම් කොහොමද කරන්නේ? ඔයා loop එකක් නැතුව ඔයා කරා නම් මෙන්න මේ විදිහට කරන්නේ. නමුත් මෙතන 10ක් නිසා ඔයාට මෙහෙම හරි කරන්න පුළුවන්. නමුත් අපි මෙතන දෙමු 100 වගේ සංඛ්‍යාව. 100 වගේ එකක් දුන්නොත් කොහොමද? ඔයා මේක 100ක් repeat කරන්න වෙනව නේද? ඔයාට මේක 100ක් ගන්නවා නම් print එකෙන් විතරක් ගන්නවා නම් අන්න ඒක නැති කරන්න තමයි අපි loop එකක් පාවිච්චි කරන්නේ. එතකොට අපේ Python loop එකේ නැත්නම් මේ කම්පියුටර්ස් වල තියෙන loop එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය දේ යම්කිසි condition එකක් satisfy වෙනකම් ඒ දේම කර කර යන්න මේ වගේ අඩු number of codes වලින්. ඒ කියන්නේ code line දෙකකින් මට පුළුවන් 100ක් print කරන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව නේ 100ක් print වෙලා තියෙනවා code line දෙකකින්. අන්න ඒ වගේ ඔයාලට නැත්තම් ඔක print කරන්න ගියා නම් ඔයා මේ print කියන එක විතරක් පාවිච්චි කරලා එතන ඔයාලට code line 100ක් ලියන්න වෙනවා. නමුත් අපි code line දෙකෙන් ඔය දේ කරේ කොහොමද? මෙන්න මේ loops පාවිච්චි කරපු නිසා. එහෙනම් ඔයාලට මෙන්න මේ විදිහට පුළුවන් අවශ්‍ය ඕනම දෙයක් print කරගන්න මෙන්න මේ syntax පාවිච්චි කරලා. දැනට ඔයා මේක පාවිච්චි කරලා ඔයගලන්ට assignment එක කරන්න පුළුවන්.
නමුත් මම ලබන සතියේදී රේන්ජ් කියන්නේ මොකක්ද මෙතන i කියන්නේ මොකක්ද ඇයි මේක මෙහෙම වෙන්නේ හැම දෙයක්ම කියලා දෙන්නම්. අද එතකොට මේ පාර්ට්ස් ගත්තාම ඔයගලන්ට තේරිච්ච නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් දැන් ඔයගලන්ට අහන්න පුළුවන්. නෑ කාව්‍ය එහෙම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඔය අසයින්මන්ට් එක අයින් කරලා ආපහු දැම්මා කියලා එහෙම කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. මම නම් කිව්වේ අසයින්මන්ට් එකක් එහෙම සාමාන්‍යයෙන් සබ්මිට් කරන්න කලින් ඒක චෙක් කරලා බලන්න. මොකද බොහෝ වෙලාවට ඔයගොල්ලෝ කැම්පස් එකට ආවහම සමහර සබ්ජෙක්ට්ස් අසයින්මන්ට්ස් මේ LMS එක through සබ්මිට් කරන්න නැතුව ගෙනත් දෙන්න කියන්න පුළුවන් ලෙක්චර් එකට. ඒකට ඒ වෙලාවට ඔයගොල්ලන්ට සබ්මිට් කරපු එකක් අනේස ආපහු දෙන්න මම කරලා දෙන්නම් කියලා ගන්න බෑනේ. ඒ නිසා අසයින්මන්ට් එකක් එකපාර සබ්මිට් කරන්න try කරන්න. නමුත් ඒක අයින් කරලා ආපහු සබ්මිට් කරාට ඉෂුව එකක් නැහැ. කියලා දීපකේ මොනවා හරි ඉෂුස් තියෙනවද? ඔයගොල්ලන්ට ඔක්කොම තේරුණාද? මට පේන විදිහට නම් කට්ටියට ප්‍රශ්න නැහැ වගේ. එහෙනම් අසයින්මන්ට් එක වගේම අද දවසේදී ඔයගලන්ට ටියුටෝරියල් එක දායි. ඉන්ෆෝග්‍රැෆික්ස් දායි ටියුටෝරියල් එක කරන්න. කරලා මේ ටියුටෝරියල් එක කරලා ටියුටෝරියල් ක්ලාස් එකට එන්න තාමත් මේ දේවල් කරන්න අමාරුයි කියලා හිතන ළමයි අතාරින්න එපා. මම කියන්නේ හැම වෙලේම ඔයගලගේ සීනියර්ස්ලා කරා වගේම පුළුවන් තරම් try කරන්න. try කරනවා කියලා අනේ මට ඕනේ කිය ඉඳලා නෙමෙයි. මේ දෙන questions පුළුවන් තරම් කරන්න. මම ඔයගලන්ට materials දාලා තියෙනවානේ LMS එකේ. LMS එකේ තියෙන ඒවට ගිහිල්ලා ඒ questions කර බලන්න. එතකොට කරලා ඔයගලන්ට බලන්න පුළුවන් ඔයාගේ උත්තරේ හරිද කියලා. ඒව කරලා බලද්දී ඔයාට අනිවාර්යෙන් මේ දේවල් ලේසියෙන්ම පුරුදු කරගන්න පුළුවන්. මොකද තමන් පුරුදු වෙන තරමට තමයි තමන්ට මේක ලේසියෙන් කරගන්නත් හැකියාව ලැබෙන්නේ. හරි එහෙනම් මම හිතනවා කට්ටියටම ප්‍රශ්නයක් නැහැ කියලා. මම එහෙනම් ලෙක්චර් එක කන්ක්ලූඩ් කරනවා. කට්ටිය thank you participate වුණාට ලබන සතියේත් හම්බ වෙමු. Thank you, sir. Thank you, sir. Thank you, sir.